එතකොට අද අපි කතා කරන්න හදන්නේ මම හිතන්නේ අපි කතා කරගෙන ආවා මූල්‍ය ආයතන පිළිබඳව ඊළඟට මූල්‍ය ආයතන මුහුණ පාන අවදානම් පිළිබඳව අපි කතා කරා ඊළඟට අපි මේ අවදානම් කළමනාකරණය කරන්න කර හැකි ක්‍රියාමාර්ග සහ දැනට පවත්නා වූ විවිධ රෙගියුලේෂන්ස් පිළිබඳව පොඩි සාකච්ඡාවක් කරා. දැන් අපි ඊළඟට අපි ගමන් කරන්නට ඕනේ මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යන්නේ කෙසේද? ඒ සඳහා මැදිහත් වන්නා වූ මහ බැංකුවේ භූමිකාව සහ අනිකුත් නියාමකයන් ඊළඟට මූල්‍ය අර්බුද සහ ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒවා සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම. එතකොට මේ ඒරියා එකෙන් ඔබට විභාගයේදී අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මීට කලින් අවුරුදු වල. එතකොට අනිවාර්යයෙන්ම ලකුණු 20ක් විතර ගන්න පුළුවන් ඒරියා එකක් තමයි අපි මේ ඩිස්කස් කරන්නේ. එතකොට මේ පාර ඔබට දුන්න ටියුට් එකේ මම ලෙසන් එක ඩිස්කස් කරලා ඉවර වෙලා පසුගිය අවුරුදු ගානක ආපු විභාග ප්‍රශ්න සමරයිස් කරලා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔබට ඒ සඳහා යා යුතු ආන්සර් එකක් කියලා හිතන මොඩල් ආන්සර් එකකුත් එක්ක. හැබැයි මට කියන්නේ මේ මොඩල් ආන්සර් එකක් වශයෙන් දීලා තියෙන එක ආන්සර් එකක් විතරක් නෙමෙයි ඒක ඒ සම්බන්ධ ඩිස්කෂන් එකකුත් ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඔබට අහන ප්‍රශ්නේ සහ ඒට දීර්ඝ පිළිතුරක් තමයි ලබා දීලා තියෙන්නේ. නමුත් ඔබ විභාගයේදී එවැනි දීර්ඝ පිළිතුරු ලබා දිය යුතු නැහැ. පොයින්ට් ෆෝම් එකෙන් කෙටියෙන් අත්‍යවශ්‍ය පොයින්ට්ස් විතරයි ඔබ ඩිස්කස් කළ යුත්තේ විභාගයේදී. නමුත් මෙය ටියුට් එකක් හැටියට දෙන නිසා ප්‍රශ්න සහ ඒ ප්‍රශ්න ආශ්‍රිතව සාකච්ඡා කළ යුතු විෂය කරුණුත් ඔබට අවසානයේදී ලබා දීලා තියෙනවා. ඉතින් මේ ඒවා කරගෙන යන්න ඒවා ඩිස්කස් කරගෙන යන්න ඔයගොල්ලෝ පාඩම් කරගන්න. මොකද මේ ඒරියා එක අනිවාර්යයෙන්ම විභාගයේදී ප්‍රශ්න අහන ඒරියා එකක්. රයිට්. එහෙනම් අපි අපේ සෙෂන් එකට යමු. සෙෂන් එකේ අපිට තියෙන අරමුණු තමයි මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව හඳුනා ගැනීම. මොකක්ද මේ ස්ථාවර මූල්‍ය පද්ධතියක් කියන්නේ? ඊළඟට අපේ ලංකාවේ ඉන්න විවිධ මූල්‍ය නියාමකයන් සහ මහ බැංකුවේ භූමිකාව මොකක්ද කියලා හඳුනා ගැනීම. ඊළඟට මූල්‍ය ආරක්ෂණ ජාලය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ඊළඟට මහ බැංකුව විසින් ඉදිරිපත් කොට පවත්වාගෙන යන ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් වැඩසටහන පිළිබඳව හඳුනා ගැනීම. ඊළඟට විවිධ වර්ගයේ මූල්‍ය අර්බුද සහ ඒ මූල්‍ය අර්බුද වර්ග මොනවාද කියලා හඳුනා ගැනීම. ඊළඟට මූල්‍ය අර්බුදයක් ඇති වුවොත් ඒයින් ඇතිවන අහිතකර ප්‍රතිඵල පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඊළඟට අවසානයේදී මූල්‍ය අර්බුද වැළැක්වීමේ විසඳීමේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි කතා කරනවා. ඒතර මේ පාඩම අවසානයේදී ඔබට ගෝලීය මූල්‍ය අර්බුදය සහ ආසියානු මූල්‍ය අර්බුදය වැනි අර්බුද පිළිබඳවත් කෙටි ඇඳින්වීමක් ලබා දීමට අදහස් කරනවා. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියන්නේ මොකක්ද කියලා. එතකොට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියලා කියන්නේ මූල්‍ය ආයතන. එතකොට අපි කතා කරා මොකද්ද මූල්‍ය ආයතන තියෙන්නේ? බැංකු, මුදල් සමාගම්, තැන්පතු බාරගත හැකි, තැන්පතු බාරගත නොහැකි මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අපි හඳුනාගත්තා. රයිට්. මේ මූල්‍ය ආයතන ඊළඟට මූල්‍ය වෙළඳපොළවල්. මොනවද මූල්‍ය වෙළඳපොළවල්? අපි ඊළඟට කතා කරන්නේ මූල්‍ය වෙළඳපොළවල් මේකෙන් පස්සේ. මොනවද තියෙන්නේ? මුදල් වෙළඳපොළ, ණය වෙළඳපොළ, සුරකුම්පත් වෙළඳපොළ, කොටස් වෙළඳපොළ. මේ අනාදී වූ මූල්‍ය වෙළඳපොළවල්. ඊළඟට ගෙවීම් හා පියවීම් පද්ධතිය. ඒ කියන්නේ අපි එදිනෙදා ගෙවීම් කිනිකා අතර ගනුදෙනු කිරීම සඳහා භාවිතා කරන ගෙවීම් හා පියවීම් පද්ධතිය. උදාහරණයක් ඇටියට චෙක් නිෂ්කාශන පද්ධතිය, ATM ජාල, මුදල් ප්‍රේෂණ පහසුකම් සපයන්නා වූ ගෙවීම් හා පියවීම් පද්ධතිය අර්බුදයන්ගෙන් තොරව අඛණ්ඩව ස්ථාවරව පවත්වාගෙන යාමට හැකියවීම මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ලෙස අපි හඳුනා ගන්නවා. දැන් මොකද්ද අපි මේ කතා කරේ? මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය අනුව මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළවල් සහ ගෙවීම් හා පියවීම් පද්ධතිය අර්බුදයකින් තොරව අඛණ්ඩව ස්ථාවරව පවත්වාගෙන යාමට හැකියවීම. ඒකට අඛණ්ඩව කියලා කියන්නේ එදිනෙදා ගනුදෙනු සිදු කිරීමේදී මේ මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළවල්, ගෙවීම් හා පියවීම් පද්ධතිය කාර්යක්ෂමව හා සාර්ථකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. කඩා වැටෙන්න බෑ. ස්ථායීතාවය කියන්නේ මොකද්ද? ස්ථාවරව කියලා කිව්වේ. රයිට්. ස්ථායීතාවය කියලා අපි කියන්නේ මූල්‍ය ක්‍රමය පුරා පැතිර යන බිඳ වැටීමකින් තොරව ප්‍රශ්නයක්, පීඩනයක්, අසාර්ථක වීමක් නැතුව දේශීය හා විදේශීය වශයෙන් ඇතිවන බලපෑම්, කම්පන
සාර්ථකව අවශෝෂණය කරගනිමින් බැංකු අර්බුද, ව්‍යවහාර මුදල් අර්බුද, ගෙවුම් ශේෂ අර්බුද වගේ විවිධ මූල්‍ය අර්බුද වලින් තොරව පවත්වාගෙන යාමට හැකි වීම. එතකොට අපි දන්නවා මූල්‍ය පද්ධතියට නිරන්තරයෙන් දේශීය හා විදේශීය වශයෙන් විවිධ කම්පන ඇති වෙනවා. දැන් විදේශීය කම්පනයකට උදාහරණයක් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන් ගෝලීය මූල්‍ය අර්බුදය. දැන් ලංකාවේ දෙයක් නෙමෙයි මේක යුරෝපයේ ඇමරිකාවේ හටගත් අර්බුදයක් හටගත්තා. ඒ හරහා මුළු ලෝකයටම බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකෙන් අපිට වෙන් වෙලා ඉන්න බෑ. අපි ඒකට ඉමියුන් නැහැ. අපිටත් ඒ බලපෑම එනවා. ඒ කම්පණය එනවා. ඊට විදේශීය. ඊළඟට ආසියානු මූල්‍ය අර්බුදය. තායිලන්තයෙන් ආරම්භ වෙලා ආසියානු නැගෙනහිර ආසියානු කලාපයේ රටවල් විශාල ප්‍රමාණයකට බලපෑම් එල්ල කරා. එතකොට මේ කම්පනය අපිට දැනෙනවා. අපිට නොදැනී තියෙන්නේ නැහැ. මොකද මේකට හේතුව තමයි මේ මූල්‍ය පද්ධතියේ මූල්‍ය වෙළඳපළවල් මූල්‍ය ආයතන වගේම ගෙවීම් හා පද්ධතිය මේ ලංකාවේ ඇතුලේ විතරක් හැදිච්ච එකක් නෙමෙයි වෙනත් රටවල් වල මූල්‍ය වෙළඳපළවල් ආයතන සමග බද්ධ වෙලා තිබෙනවා ගනුදෙනු ගෝලීය වශයෙන් සිදු වෙනවා ඒ වගේම ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය හා බැඳී පවතිනවා ඒ නිසා අපිට කව වෙලාවකවත් කියන්න බෑ මේ අපේ රටේ ඇතුලේ විතරක් අපි ස්ථාවරව ඉන්නවා ලෝකෙට මොනවා වුණත් කමන්න එහෙම කියන්න බෑ විදේශීය වශයෙන් ඇති වෙන ගැටලු අපිට ඇති වෙනවා එතකොට දැන් උදාහරණයකට වර්තමානයේ පවතින කොරෝනා වෛරසයෙන් අපි වේරුණා අනික් රටවල් වලට ගැටලු ඇති වුණා ඒ නිසා අපිට ප්‍රශ්න වෙන්නේ නැහැ කියලා අපි හිතන් ඉන්නොත් ඒක වැරදි වෙනත් රටවල් වලට ආර්ථික අර්බුදයක් ආවොත් ඒ අර්බුදයේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම අපේ රටටත් බලපෑම් එල්ල කරනවා එතකොට එහි වෙළඳපොළ වැටෙනවා එතකොට වෙළඳපොළට යවා ගන්න විදියක් නැහැ එක්ස්පෝර්ට්ස් අඩු වෙනවා ඊළඟට එහි ආයෝජකයෝ මෙහෙන එක අඩු වෙනවා ඉතින් මේ ආදි වශයෙන් බලපෑම විදේශීය රටක මූල්‍ය වෙළඳපොළක හෝ ආර්ථිකයක ඇතිවන්නා වූ කම්පන අපිටත් දැනෙනවා එතකොට මේක විදේශීය කම්පන ඊළඟට දේශීය කම්පන කියන්නේ දේශීය වශයෙන් ඇතිවෙන්නා වූ විවිධ කම්පනයන් ආර්ථිකයට බලපාන හොඳම උදාහරණයට අපිට පෙන්වන්න පුළුවන් ගිය වසරේ ඇති වූ පාස්කු ප්‍රහාරය. ඒතකොට මේ පාස්කු ප්‍රහාරයත් සමග දේශීය ආර්ථිකයේ විශාල පසුබෑමක් ඇති වුණා. ඒ පසුබෑමත් එක්ක ඔන්න මූල්‍ය පද්ධතියට කම්පනයක් ඇති වුණා. ඒතකොට දේශීය කම්පනයන්. ඒතකොට දේශීය වශයෙන් ඇතිවෙන්නා වූ ආර්ථික ගැටලු, දේශපාලන හේතු, ඊළඟට විවිධ මූල්‍ය ආයතන වල ඇතිවන්නා වූ ගැටලු මේ හරහා දේශීය කම්පන ඇතිවිය හැකියි. ඒතකොට දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ඇතිවන්නා වූ ආර්ථික මූල්‍ය කම්පන සාර්ථකව අවශෝෂණය කරගන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවට මේ අපිට පුළුවන් අපේ මූල්‍ය පද්ධතිය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම. දැන් මේ බිඳ වැටීම කියන එකත් ඔබ හරියට හඳුනා ගන්නට ඕනේ. බිඳ වැටීමක් කියලා කියන්නේ මේක ෆයිනෑන්ස් කම්පැනියක් කඩා වැටීම නෙමෙයි. දැන් අපි පහුගිය කාලේ දැක්කා විවිධ ෆයිනෑන්ස් කම්පැනි කඩා වැටෙනවා. දැන් මේ එක කම්පැනියක් කඩා වැටුණා කියලා දෙකක් කඩා වැටුණා කියලා අපිට ඒක මූල්‍ය අර්බුදයක් ලෙස හඳුන්වන්න බෑ. එහෙනම් මොකද මූල්‍ය අර්බුදය කියන්නේ? මූල්‍ය අර්බුදය මේ වචනයක් ඔබට පේනවා අපි ලියලා තිනවා පැතිර යන බිඳ වැටීමක්. පැතිර යන බිඳ වැටීමක් කියන්නේ එක මූල්‍ය ආයතනයක් කඩා වැටෙනවා. එහි බලපෑම උඩ තවත් එකක් කඩා වැටෙනවා. ඊළඟට තවත් එකක් වැටෙනවා. මහජන විශ්වාසය බිඳ වැටෙනවා. ඒ තුල බැංකු මූල්‍ය වෙළඳපොළවල් වෙනත් මූල්‍ය ආයතන අසීරුතාවයට පත් වෙලා මූල්‍ය වෙළඳපොළවල් ආයතන එකින් එක කඩා වැටෙනවා. මේක මේ විදිහට පැතිරලා යනවා නම් මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් හරහා මූල්‍ය වෙළඳපොළවල් ගෙවීම් හා පියවීම් පද්ධතිය මේ ඒරියාස් වලට පැතිරලා යනවනම් අන්න අපි කියනවා ඔන්න පැතිර යන අර්බුදයක්. පැතිර යන බිඳ වැටීමක්. එතකොට මේක එකක් දෙකක් බිඳ වැටුනම නෙමෙයි මේ සමස්තයක් වශයෙන් මූල්‍ය ආයතන වලට පැතිර යන බිඳ වැටීමට අවදානමක් ඇති වෙන අවස්ථාවක් බිඳ වැටීමක් තමයි අපි හඳුන්වන්නේ ඔන්න මූල්‍ය අර්බුදයක් ඇති වෙන අවස්ථාවක් කියලා. එතකොට මේක පැතිර යන බිඳ වැටීමක්. එතකොට මේ බොහෝ වෙලාවට මේ පැතිර යන බිඳ වැටීම් වැළැක්වීමට මූල්‍ය නියාමකයෝ කටයුතු කරනවා. එතකොට ඔවුන් එක තැනක බිඳ වැටීමක් ඇති වුණාම ටක් ගාලා එතනට ඇවිල්ලා ඒකට ඉන්වෝල්ව් වෙලා එය අනිකුත් ආයතන වෙත අනිකුත් වෙළඳපොළවල් වෙත පැතිර යාම වැළැක්වීමට කටයුතු කරනවා. රයිට්. එතකොට මේක හරියට තුවාලයක් නෙමෙයි තුවාලේ උඩු දිවුවොත් තමයි පුද්ගලයාට ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න පැතිර යාමට ඉඩ නොදී පැතිර යන බිඳ වැටීමකින් තොරව
පවත්වා ගැනීම වැදගත් වෙනවා මූල්‍ය පද්ධතිය ස්ථාවරව තියාගන්න. එහෙමනම් අපි දැන් හඳුනාගත්තා මොකක්ද කියලා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය, එයාත් මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළවල්, ගෙවීම හා පියවීම පද්ධතිය, එදිනෙදා ක්‍රියාකාරීත්වය අඛණ්ඩව ස්ථාවරව පවත්වාගෙන යාමට පුළුවන් නම් ඒ වගේම දේශීය විදේශීය වශයෙන් ඇතිවෙන්නා වූ කම්පන සාර්ථකව අවශෝෂණය කරගනිමින් බැංකු අර්බුද, ව්‍යවහාර මුදල් අර්බුද, ගෙවුම් ශේෂ අර්බුද වලින් තොරව ස්ථාවරව සිටීමට මූල්‍ය පද්ධතිය සකස් කිරීම, මූල්‍ය පද්ධතියට ඇති හැකියාව අපි හඳුන්වනවා මොකද්ද? මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියලා. ස්ථාවරත්වය කියලා. එතකොට මේ ස්ථාවරත්වය ඇති කරගන්න නම් අපිට හොඳ ස්ට්‍රෝං මූල්‍ය ආයතන, ශක්තිමත් මූල්‍ය ආයතන, වඩා කාර්යක්ෂම හා ශක්තිමත් මූල්‍ය වෙළඳපොළවල් සහ වඩා කාර්යක්ෂම ශක්තිමත් ආරක්ෂාකාරී ගෙවීම හා පියවීම පද්ධතියක් ඩෙවලොප් කරගන්නට සිදු වෙනවා, සාදා ගන්නට සිදු වෙනවා. රයිට්. එහෙනම් ඔන්න ඔබ දන්නවා දැන් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියලා අපි කියන්නේ මොකක්ද කියලා. දැන් අපි කතා කරා පැතිර යන බිඳ වැටීමක් ගැන. අපි කිව්වා එතනදී තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කියලා. මොකද්ද පැතිර යන බිඳ වැටීමක් කියන්නේ? යම්කිසි ආයතනයක හෝ වෙළඳපළක බිඳ වැටීමක් හේතුවෙන් මූල්‍ය ක්‍රමයේ වැදගත් තවත් ආයතන හා වෙළඳපළවල් රාශියක් බිඳ වැටීම. මේකට හොඳම උදාහරණයක් අපිට පේනවා ගෝලීය මූල්‍ය අර්බුදයේදී අපි දැක්කා ව්‍යුහගත මූල්‍ය වෙළඳපොළ තමයි කඩාකට වැටීමට ලක් වෙන්නේ. ඒ කඩා වැටීම බැංකු වලට යනවා. ඒ වගේ මේවා ආයෝජන බැංකු වලට, ඊළඟට රක්ෂණ ආයතන වලට මේවට පැතිරලා යෑම ගෝලීය මූල්‍ය අර්බුදයේදී අපි දකින්න ලැබුණා. එතකොට වෙළඳපොළවල් කඩාගෙන වැටෙනවා, ඊළඟට ආයෝජන බැංකු, ඊළඟට ඉන්ෂුරන්ස් කම්පනීස් මේ ආදී වශයෙන් පැතිර යාම වෙලාවේදී අපි අපිට දක්නට ලැබුණා. right? එතකොට මේක තමයි අපි කතා කරන්නේ. එතකොට මෙහෙම පැතිර යාමක් සිදු වෙනවා නම් අන්න එතනදී ලොකු අර්බුදයක් ඇති වෙනවා. එවැනි පැතිර යන බිඳ වැටීමකදී මොකද වෙන්නේ? මූල්‍ය ක්‍රමයේ එදිනෙදා සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ බිඳ වැටෙනවා. එතකොට බැංකු වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ තියෙනවානේ, ඔබට ලෝන් ගන්න පුළුවන්, ඔබට ගනුදෙනු කරන්න පුළුවන්, මේවා බිඳ වැටෙනවා. එහෙනම් බිඳ වැටුනම මිනිසුන්ට ගනුදෙනු කරගන්න, තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අර්බුදයක් ඇති වෙනවා. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි සෑම බිඳ වැටීමක්ම අපිට මේ මූල්‍ය ස්ථායීතාවයක් ලෙස කැටගරයිස් කරන්න බෑ. විශේෂයෙන් මතක තියාගන්න ඒ යම් කිසි ආයතනයක් බිඳ වැටිලා එහි බලපෑම උඩ එය පැතිර යනවා නම් තමයි අපි මූල්‍ය අස්ථායීතා තත්ත්වයක් තියෙනවා කියලා කියන්නේ. එතකොට අතීතයේදී අපිට තිබුණු මේ මූල්‍ය පද්ධති ස්ථාවරත්වයන් සහ මූල්‍ය අර්බුද අපිට හඳුනා ගන්න පුළුවන් යම් සුවිශේෂ අවස්ථාවන්. එතකොට 2003 දී ආජන්ටිනාවේ ඇති වූ දේශීය මූල්‍ය අර්බුදය, ඊළඟට 1997-98 කාලේ ආසියානු මූල්‍ය අර්බුදය. එතකොට මේක තායිලන්තයෙන් පටන් ගත්තා. ඊට පස්සේ මේක දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ෆිලිපීනය, සිංගප්පූරුව මේවා හරහා පැතිර ගිහිල්ලා කලාපීය අර්බුදයක් බවට පත් වුණා. එතකොට නැගෙනහිර ආසියානු කලාපයේ රටවල් විශාල ප්‍රමාණයක් මේ අර්බුදයට මුහුණ පෑවා. එතකොට 2007-13 කාලේ ඇතිවෙච්ච මූල්‍ය අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය, මේ ඇමරිකාව සහ යුරෝපය මුල් කරගෙන ඇති වුණා. එතකොට මේ හරහා සමස්ත ලෝකයටම විශාල ආර්ථික අර්බුදයක් ඇතිවීම සිදු වුණා. ඊළඟට අපිට දක්නට ලැබුණා 94-95 කාලේ මෙක්සිකෝවේ ඇති වුණු විදේශ මුදල් අර්බුදය සහ 2011-12 කාලයේදී ග්‍රීසියේ ඇති වූ ණය අර්බුදය. ඒකට ඔබට මතක ඇති ඒ කාලේ අපිත් කතා කරා ග්‍රීසියේ බොන්ඩ්ස් වල, එහෙම නැත්නම් බැඳුම් කරවල අසිදු ආයෝජන සහ එහි නැති වූ ප්‍රතිවිපාක යන ආදී පිළිබඳව. එතකොට මේ ග්‍රීසියේ රජය බංකොලොත් වීම තුළ ඇති වූ ග්‍රීසියේ ණය අර්බුදය අපිට දක්නට ලැබුණා. right? 2014 ආජන්ටිනාවේ ඇති වූ ණය අර්බුදය යන ආදී වශයෙන් අපිට මේ මූල්‍ය අර්බුද ඇතම් විවිධ කාලයන් වී ඇතිවෙච්ච මූල්‍ය අර්බුද අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේදී මම ඔබට ආරාධනා කරනවා මේ ආසියානු මූල්‍ය අර්බුදය පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරන්න කියලා. ඔබට මේක අධ්‍යයනය කරන්න පුළුවන් අන්තර්ජාලයට ගියාම මේ පිළිබඳව ඇති තරම් වීඩියෝස් ඔබට දක්නට ලැබෙනවා. ඉතින් ඔබට මේක දීර්ඝව අධ්‍යයනය කරන්න, ඒක ඔබගේ දැනුම සඳහා වටිනවා. කොහොමද මේ අර්බුදය ඇති වෙලා පැතිර ගියේ කියලා හඳුනා ගන්න. ඊළඟට ගෝලීය මූල්‍ය අර්බුදය පිළිබඳවත් ඔබ හොඳ අධ්‍යයනයක් කරනවා නම්
වඩා හොඳයි. මොකද මේ ඉතාමත් ඉන්ට්‍රස්ටිං ඒරියා එකක්. මේ කියවගෙන යද්දී ඔබට පේනයි කොහොමද එක එක වෙළඳ පොළවල් එකිනෙක හා බැඳී පවතින්නේ, මූල්‍ය ආයතන එකිනෙක හා බැඳී පවතින්නේ, එක් තැනක ඇතිවෙන අර්බුදය කොහොමද මූල්‍ය ක්‍රමය පුරා පැතිර යන්නේ කියලා. ඉතින් මේ විශේෂයෙන්ම 97 98 කාලයේ ඇති ආසියානු මූල්‍ය අර්බුදය, 2007-13 කාලයේ ඇමරිකාව හා යුරෝපය මුල් කරගෙන ඇති වූ ලෝක මූල්‍ය අර්බුදය, ගෝලීය මූල්‍ය අර්බුදය. මේ දෙක පිළිබඳව පොඩ්ඩක් ඔබ අධ්‍යයනය කරන්න. අපි මේ දෙක පිළිබඳව අවසානයේදී පොඩි සාකච්ඡාවක් කරමු. එතකන් ඔබට පුළුවන් මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් සිදු කරන්න. right. දැන් ඊළඟට ඔබ අහන්න පුළුවන් මගෙන් ඇයි ස්ථාවර මූල්‍ය පද්ධතියක් අවශ්‍ය වෙන්නේ කියලා. right. ඒතර මොකටද ස්ථාවර මූල්‍ය පද්ධතියක් ඕනේ? ස්ථාවර මූල්‍ය පද්ධතියක් කියන්නේ කම්පන දරන්න පුළුවන්, ලේසියෙන් වැටෙන්නේ නැති. මේ ලේසියෙන් වැටෙන්නේ නැති ස්ට්‍රෝං මූල්‍ය පද්ධතියක්. ඒක මොකටද ඕනේ? ස්ථාවර මූල්‍ය පද්ධතියක් තිබ්බොත් තමයි තැන්පත්කරුවෝයි ආයෝජකයෝයි මේ මූල්‍ය පද්ධතියේ ආයෝජනය කිරීමට, මුදල් තැන්පත් කිරීමට පෙළඹෙන්නේ. එතකොට මේගොල්ලොන්ට පේනවා රයිට් අපිට බය නැතුව මේ මූල්‍ය පද්ධතියට එන්ට වෙන්න පුළුවන්, මේකේ ආයෝජනය කරන්න පුළුවන්, තැන්පත් කරන්න පුළුවන් අපේ අතිරික්ත ධනය. එතකොට මොවුන් බිය නැතුව මූල්‍ය පද්ධතියට එන්නේ ස්ථාවර මූල්‍ය පද්ධතියක් ඔවුන්ට දැක්කොත් තමයි. එතකොට එහෙම වුණොත් කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණයක් අපිට කරන්න පුළුවන්. එතකොට අපි මූල්‍ය අතරමැදිකරණයේහි වාසි ගැන කතා කරන්නේ. එතකොට මේ මූල්‍ය අතරමැදිකරණය කරන්න ප්‍රධාන අවශ්‍යතාවයක් වෙන ආයෝජකයෝ, තැන්පත්කරුවෝ කොන්ෆිඩන්ස් එකක් ඇතුව මූල්‍ය පද්ධතියට එන්න නම් අපිට ස්ථාවර මූල්‍ය පද්ධතියක් තියෙන්න ඕනේ. හරි? ඊළඟට ස්ථාවර මූල්‍ය පද්ධතියක් තුල තමයි වෙළඳපොළ ක්‍රියාකාරීත්වය, ආයෝජනය සහ ආර්ථික වර්ධනය අපිට ඇති කරන්නට පුළුවන්. ඒතර මූල්‍ය පද්ධතිය ස්ථාවර නම් ණය ලබා ගැනීම, තැන්පතු සිදු කිරීම, ආයෝජන සිදු කිරීම, ධනය වර්ධනය, right? ඊළඟට විනිමය අනුපාත පාලනය, ඊළඟට උද්දමනය පාලනය කිරීම යනාදී දේවල් ඒ ස්ථාවර මූල්‍ය පද්ධතිය තුල සිදු වෙනවා. එතකොට මේ ආයෝජකයෝ වඩා කොන්ෆිඩන්ස් එකක් ඇතිව, ව්‍යාපාරිකයෝ ලොකු කොන්ෆිඩන්ස් එකක් ඇතුව තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න, ආයෝජන කටයුතු කරන්නට පෙළඹෙනවා. ඉතින් ඒ හරහා ආර්ථික වර්ධනය අපිට ඇති කරගන්නට පුළුවන්. මතක තියාගන්න මූල්‍ය අර්බුදයක් ඇති වුණොත් කවදා හරි දවසක ඒ මූල්‍ය අර්බුදයේ අවසාන ප්‍රතිඵලය තමයි විශාල ආර්ථික අර්බුදයක් ඇතිවීම. එතකොට මූල්‍ය පද්ධතිය ස්ථාවරව තියෙනකන් ආර්ථික වර්ධනය, ප්‍රවර්ධනය, ආර්ථිකයේ යහපැවැත්ම අපිට පවත්වාගෙන යන්න පුළුවන්. මූල්‍ය පද්ධතිය අවුල් වුණොත් එය අනිවාර්යයෙන්ම ආර්ථික ගැටලුවකට මුහුණ පානවා. ආර්ථික අර්බුදයකට ගමන් කරනවා. ඊළඟට ස්ථාවර මූල්‍ය පද්ධතියක් තිබ්බොත් තමයි ආර්ථික කම්පනයක් ඇති වුණාම ඒ ආර්ථික කම්පනය දරාගෙන ජනතාවගේ ජීවන තත්ත්වයට බලපෑමක් ඇති නොවන ලෙස තැන්පතු රැස් කිරීම සහ ආයෝජනවල යෙදවීම, අවදානම් කළමනාකරණය, ගෙවීම හා පියවීම පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම වැනි කටයුතු කරන්නට පුළුවන්. එතකොට මතක තියාගන්න බැංකු හුඟක් ස්ථාවර නම්, මූල්‍ය වෙළඳ පොළවල් ස්ථාවර නම් අන්න ඒ වෙලාවට මේ පොඩි කම්පනයක් ආවා කියලා ජනතාවට බලපෑමක් වෙන්නේ නැහැ. නැත්තම් මේවා අස්ථාවර නම් පොඩි කම්පනයකදී පවා මූල්‍ය ආයතන බැංකු වැටෙන්න යනවා නම්, මූල්‍ය වෙළඳ පොළවල් කඩාගෙන වැටෙනවා නම් එතකොට ජනතාවගේ ආයෝජන වලට ධනය හානි වීමට සහ අවදානම් කළමනාකරණයට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇති වෙනවා. right? ඒ නිසා මතක තියාගන්න ස්ථාවර මූල්‍ය පද්ධතියක් තමයි ආර්ථික වර්ධනය, ජනතාවගේ ජීවන තත්ත්වය යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වෙන මූලික සාධකයක් වෙන්නේ ඕනම රටකට. ඕනම රටකට. ඒ නිසා මේක අතිශයින් වැදගත් පාඩමක් අපි මේ අද සාකච්ඡා කරන්නේ. එතකොට කොහොමද මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන ඉන්නේ? අපිට මේකට අවශ්‍ය දේවල් මොනවද? පළවෙනි එක තමයි අපිට ඕනේ ස්ථීර සාර්ව ආර්ථික වාතාවරණයක්. එතකොට අපිට හැම වෙලාවෙම ආර්ථිකයේ ගැටලු කම්පන ඇති වෙනවා නම් අපිට මේ වැඩේ කරගෙන යන්න අමාරුයි. right? ඊළඟට ඉතා සාර්ථක මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් අපි දැකලා තියෙනවා සමහර අවස්ථාවල මූල්‍ය ප්‍රතිපත්තිය වේගයෙන් වෙනස් කිරීම. උදාහරණයක් හැටියට අපි යනවා ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට, ඊට පස්සේ එකවරම යනවා සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය. ඊට පස්සේ ආයෙ යනවා ප්‍රසාරණාත්මක මූල්‍ය.
දැන් මේකත් තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. දැන් උදාහරණයකට මෙහෙම හිතන්නකෝ දැන් ඔයා ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට ගියාම මොකද කරන්නේ? ඔබ ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු කරලා ණය ගැනීම වේගවත් කරනවා, ණය ගැනීමට දිරිමත් කරනවා. එතකොට මිනිස්සු ණය අරගෙන ඔන්න වත්කම් ගන්නවා. වත්කම් වලට ඇති ඉල්ලුම ඉහළ යනවා, වත්කම් මිල ඉහළ යනවා. දැන් ඔබ එකපාරම අනිත් පැත්තට ගිහිල්ලා සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියට ගියොත් මොකද වෙන්නේ? දැන් ඔන්න ඔබ එකපාරට රිවර්ස් එකක් ගිහිල්ලා ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි කරනවා. ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරනකොට මොකද වෙන්නේ? ඔන්න ඉන්ට්‍රස්ට් රේට් වැඩි වෙනවා, ණය ගැනීම අධෛර්යමත් වෙනවා. එතකොට ණය අරගෙන වත්කම් ඉල්ලීම අඩු වෙනවා. මොන්න එකපාරට වත්කම් ඉල්ලුම අඩු වීමට හේතු වෙනවා. එතන වත්කම් ඉල්ලුම අඩු වෙනකොට මොකද වෙන්නේ? ඔන්න වත්කම් මිල පහළ යනවා. දැන් ඔබ හිතන්න වත්කම් මිල මුල් කාලේ ඉහළ ගියා. අපි හිතමු apartments තිබ්බා, apartment එකක් මිලියන 20කට 25කට ඔන්න ඉහළ ගියා. දැන් ඔන්න මේ ආපහු දැන් ඉල්ලුම නැති නිසා ආයි බහිනවා. මිලියන 25ක විතර තිබ්බ එක ඔන්න දැන් 23යි 22යි 20යි 19යි ඔහොම වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයෝජකයන්ට ප්‍රශ්නයක් නේ. ධනය හානි වෙනවා මිනිසුන්ගේ. රයිට්? ඒ නිසා මේ මූල්‍ය ප්‍රතිපත්ති අපි ඉතාමත් සාර්ථකව ගෙනියන්නට ඕනේ. ඒවා විවිධින් විට මාරු කර කර යන්න ගියොත් අපිට ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට ආර්ථිකයේ බබල්ස් ඇතිවීම, රයිට්? විවිධ බුබුලු ඇතිවීම, වත්කම් බුබුලු, ණය බුබුලු ඇතිවීම අපි නවත්ව ගන්න ඕනේ. ඒක බුබුලක් ඇති වෙනවා කියන්නේ යම්කිසි වත්කමක මිල අනවශ්‍ය ලෙස අධික ලෙස එකපාර ඉහළ යනවා. රයිට්? එකපාරට බුබුලක් එනවා වගේ මේකේ මිල ගණන් එකපාර ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා එක වෙලාවක මේ බුබුල බර්ස්ට් වෙනවා. බර්ස්ට් වෙනවා කියන්නේ එක වෙලාවක ඔන්න ඉල්ලුම නැති වෙලා ගිය ගමන් මේ මිල වේගයෙන් කෙටි කාලයක් තුළ කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. එතකොට අපි කියන ඔන්න බුබුල බර්ස්ට් වුණා. ඒතර බුබුලක් ඇති වෙනවා කියන්නේ ක්‍රමයෙන් එහි මිල ඉහළ යනවා. මිල ඉහළ ගිහිල්ලා ඔන්න බුබුල ඇති වුණා. ඊට පස්සේ ඔන්න එකපාර ඉල්ලුම අයින් වුණා. ඉල්ලුම අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔන්න බුබුල බර්ස්ට් වෙනවා. අර මේ වත්කමේ මිල ශීඝ්‍රයෙන් කෙටි කාලයක් තුළ පහළ යාම සිදු වෙනවා. ඉතින් ඒ වගේම නිෂ්පාදනය, ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන ප්‍රතිපත්ති, විදේශ සම්බන්ධතා මේ සියල්ලම අපි සාර්ථකව මැනේජ් කරොත් තමයි අපිට ස්ථීර සාර්වාර්ථික වාතාවරණයක් හදන්න පුළුවන්. එහෙම වුණොත් මේ මූල්‍ය පද්ධතියට එන ෂොක්ස් අඩු වෙනවා. නැත්තම් මේ මූල්‍ය පද්ධතිය හැම වෙලාවෙම ෂොක්ස් අරගන්නට සිද්ධ වෙනවා. සාර්වාර්ථික වාතාවරණය අහිතකර තත්ත්වයක් බවට පත් වෙලා තිබුණොත්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ඵලදායී නියාමන රාමුවක්. එනම් මේ මූල්‍ය පද්ධතියේ ක්‍රියාත්මක ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කරන්නා වූ, නිරන්තරයෙන් රෙගියුලේට් කරන ඵලදායී නියාමන රාමුවක්. මේකත් අපිට අවශ්‍යයි මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යන්න. ඊළඟට මේ මනාව සංවිධානය වෙච්ච මූල්‍ය වෙළඳපොළක් ඕනේ. ඒතර මේ මූල්‍ය වෙළඳපොළ මනාව සංවිධානය වෙලා තිබුණොත් තමයි මේ මූල්‍ය වෙළඳපොළ ශක්තිමත් වෙන්නේ සහ එහි ක්‍රියාකාරීත්වය සාර්ථකව කාර්යක්ෂමව සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම මූල්‍ය වෙළඳපොළකට ආයෝජකයෝ එන ප්‍රමාණය සහ ආයෝජකයන්ගේ තියෙන කොන්ෆිඩන්ස් එක වැඩි. එහෙම නැති වුණොත් මේ ආයෝජකයන්ගේ තියෙන කොන්ෆිඩන්ස් එක ඕන් ඉවත් වී යාමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා සුමටව ක්‍රියා කරන ශක්තිමත් මූල්‍ය ආයතන. ශක්තිමත් මූල්‍ය ආයතන සුමටව ක්‍රියා කරනවා කියන්නේ ද්‍රවශීලතා අර්බුද වලින් තොරව, රයිට්? අවදානම් කළමනාකරණය කරගනිමින්, මොනවාද අවදානම් අපිව කතා කරා කලින්නේ, අවදානම් කළමනාකරණය කරගනිමින් කටයුතු කරන මූල්‍ය ආයතන. එතකොට මේවා අපිට පේනවා එදිනෙදා කටයුතු සාර්ථකව කරගෙන යනවා. ණය දීම, තන්පතු බාර ගැනීම, අවදානම් කළමනාකරණය, ගෙවීම් හා පියවීම් පද්ධතියට අදාළ සේවාවන් කිසිම කරදරයකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන මූල්‍ය ආයතන අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම වඩා ශක්තිමත් මූල්‍ය ආයතන අපිට තියෙනවා නම් හොඳයි. මොකද්ද ශක්තිමත් මූල්‍ය ආයතන කියන්නේ? ශක්තිමත් බිත්ති තියෙනව නෙමෙයි. ශක්තිමත් මූල්‍ය ආයතන කියලා කියන්නේ ප්‍රාග්ධනය, ඉහළ ප්‍රාග්ධනයක් සහිත, හොඳ ද්‍රවශීලතාවයක් සහිත, හොඳ ලාභදායීත්වයක් සහිත මූල්‍ය ආයතන. රයිට්? ඊළඟට අවශ්‍ය දේ තමයි සුරක්ෂිත හා ශක්තිමත් ගෙවීම් යටිතල පහසුකම්. මේ ගෙවීම් යටිතල පහසුකම් පද්ධතිය තමයි අපි දකින්නේ
මේ ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කාඩ්ස් EFTC එහෙම නැත්නම් ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් පද්ධති ඊළඟට චෙක් නිෂ්කාශන පද්ධති ඊළඟට සෙෆ්ට් එක ස්ලිප්ස් RTGS වැනි විශාල පරිමාණයේ ගෙවීම් පද්ධති සහ කුඩා ගෙවීම් පද්ධති මේ අනාදි දේවල් මුදල් ප්‍රේෂණ අනාදි දේවල්. ඉතින් මේවා ඉතාමත් සුරක්ෂිත විය යුතුයි. මොකද මේවාට හැම වෙලාවෙම අපි දකිනවා විවිධ පරිගණක ස්වරුන් ඇතුළු මේ ශාස්ත්‍රයට ඇතිවන අවදානම අතිශයින් වැඩි. ඒ නිසා මේවා ඉලෙක්ට්‍රොනිකලි තාක්ෂණය සම්බන්ධව විශාල වශයෙන් කටයුතු කරන ගෙවීම් ජාල. ඉතින් මේ ගෙවීම් ජාලවල වල සුරක්ෂිතතාවය අතිශයින් වැදගත් වෙනවා. මිනිසුන් මහජන විශ්වාසය ඇති කරන්නට මේ ගෙවීම් ජාලයන් සමග එකතු වෙලා තමන්ගේ එදිනෙදා ගෙවීම් පියවීම් සිදු කරගෙන යාමට. ඒ වගේම මේවා ඉතාමත් හොඳට රෙගියුලේට් වෙන එකිනෙකා අතර සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන ශක්තිමත් පද්ධති විය යුතුයි. ඒ වගේම මේවා හොඳින් නියාමනය විය යුතුයි. ඒතර මේ සුරක්ෂිත හා ශක්තිමත් ගෙවීම් යටිතල පහසුකම් පැවතීම සහ ඒවා නිරන්තරයෙන් සංවර්ධනය වීම මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සඳහා වැදගත් වෙනවා. ඒතකොට මෙන්න අපි කතා කරා මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සඳහා සකස් විය යුතු සාර්ව තත්වයන්, right? පාර්ශවික තත්වයන් points මොනවාද? ස්ථීර සාර්ව ආර්ථික වාතාවරණය, ඵලදායී නියාමන රාමුව, මනාව සංවිධානය වූ මූල්‍ය වෙළඳපොළවල්, සුමටව ක්‍රියා කරන මූල්‍ය ආයතන, සුරක්ෂිත හා ශක්තිමත් ගෙවීම් යටිතල පහසුකම්. right. එතකොට මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාමට අපි කටයුතු කිරීමේදී කළ යුතු දේවල් මොනවාද? එතකොට මේක ඉතා සරලව අපිට පියවර තුනකින් හඳුනා ගන්නට පුළුවන්. පළවෙනි දේ තමයි මූල්‍ය පද්ධතියට බලපාන තර්ජන හඳුනා ගැනීම. right. එතකොට මේ මූල්‍ය නියාමකයන්ගේ කාර්යභාරයක් වෙනවා මොකද්ද මේ අපේ මූල්‍ය පද්ධතියට ඇති වෙන්න පුළුවන් තර්ජන ඒවා දුරතියා කලින්ම හඳුනා ගන්නට. right. ඊළඟට මූල්‍ය පද්ධතියට බලපාන තර්ජන වලින් වළක්වා ගැනීමට එහෙම නැත්නම් මූල්‍ය පද්ධතිය බේරා ගැනීමට කළ යුතු කාර්ය මොනවාද කියලා හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව වෙන්නේ මූල්‍ය පද්ධතියට බලපාන තර්ජනවල බලපෑම අවම කිරීමට ක්‍රියා කිරීම. දැන් අපි දන්නවා සමහර තර්ජන ඇති වෙන එක අපිට නවත්තන්න බෑ. නමුත් බලපෑම අවම කරන්න පුළුවන්. right. ඒකට කොහොමද අපි බලපෑම අවම කිරීමට කටයුතු කරන්නේ? දැන් කොරෝනා වෛරස් එක නිසා ඇති වෙන ආර්ථිකයට වෙන ෂොක් එක අපිට නවත්තන්න බෑ. නමුත් අපිට මේක අවම වෙන ලෙස කටයුතු කරන්න පුළුවන්. දැන් ඒකට අපි ගත්තනේ විවිධ ක්‍රියාමාර්ග. අපි ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කරා, බැංකු වලට ද්‍රවශීලතාවය සැපයුවා, පොලි අනුපාත අඩු කරලා ණය දීම දිරිමත් කරා, ඒ තුලින් ද්‍රවශීලතාවය ඉහළ දැමීමට කටයුතු කරා. right. කාරක ප්‍රාග්ධන ණය අඩු පොලියකට ලබා දීම සිදු කරා. ඊළඟට ආනයන අපනයන පාලනය කරමින් ගෙවුම් ශේෂය පාලනය කර ගැනීමට එහෙම නැත්නම් හොඳ තත්වයක තබා ගැනීමට උත්සාහ කරා. ඊළඟට ඒ ආනයන අපනයන පාලනය කරමින් විනිමය අනුපාත පාලනය කර තබා ගැනීමට අපි කටයුතු කරනවා. මේ අනාදී වශයෙන් අපිට මේ එන්න පුළුවන් බලපෑම අවම කරන්නටත් ක්‍රියාමාර්ග ගන්නට පුළුවන්. බලපෑම නැති කරන්න බෑ සමහරක් වෙලාවට, නමුත් අවම කරන්න පුළුවන්. එතකොට මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාමට පියවර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි තර්ජන හඳුනා ගැනීම. මොකක්ද මේ එන්න පුළුවන් තර්ජනේ? ඊළඟට තර්ජන වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම. ඊළඟට තර්ජනයක් ඇති වෙනකොට ඒ බලපාන තර්ජනයේ බලපෑම අවම කිරීමට ක්‍රියා කිරීම. ඔන්න ඔබට දැන් හඳුනා ගන්න පුළුවන් මේ කාරණා තුන. දැන් ඊළඟට අපි එනවා මේ මූල්‍ය පද්ධතියේ ලීඩ් රෙගියුලේටර් එහෙමත් නැත්නම් ප්‍රමුඛ නියාමකයා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය පිළිබඳව කතා කරන්න. එතකොට මේ ප්‍රසන්ටේෂන් එක ක්ලාස්රූම් එකේ තියනවාද? මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන්නේ ඔබට දීපු ටියුට් එකේ තියෙන කරුණු. දැන් ටියුට් එක මට කියවගෙන යන්න අපහසු නිසා මම මේක ප්‍රසන්ටේෂන් එකට දාලා තියෙන්නේ. right. නමුත් ඔබට මේකත් මම අප්ලෝඩ් කරලා දෙන්නම්. හැබැයි ඉතින් මේ දෙකම එකයි. ඔබට ටියුට් එකේ තියෙන්නේ මේ සම්පූර්ණ ප්‍රසන්ටේෂන් එකේ තියෙන පොයින්ට්ස් සම්පූර්ණයෙන්ම ටියුට් එකේ තියෙනවා. මේකත් අපි අප්ලෝඩ් කරන්න. හරි. එතකොට ඔබට දෙකම තියෙනවා. අවශ්‍ය නම් කැමති එකක් බලන්න පුළුවන්. හැබැයි කරුණු දෙකේම එකයි. right.
right. එතකොට මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්යභාරය මොනවාද කාර්යභාරය? මුදල් කෙරෙහි මහජන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම. එතකොට අපි දන්නවා මුදල් තමයි එදිනෙදා මූල්‍ය පද්ධතියේ ගනුදෙනු වීම සඳහා තිබෙන්නා වූ අත්‍යවශ්‍ය ප්‍රධාන හුවමාරු මාධ්‍ය. එතකොට මේ මුදල් කෙරෙහි මිනිස්සු විශ්වාසය නැති වුණොත් එතනින් එහාට මේ මූල්‍ය ක්‍රමයක් ගැන අපිට කතා කරන්න බෑ. එතකොට පළවෙනි දේ මට අහන්න තියෙන්නේ මුදල් කෙරෙහි මහජන විශ්වාසය කියන්නේ මොකද්ද? මොකද්ද මේ මුදල් කෙරෙහි මහජන විශ්වාසය කියන්නේ? මුදල් කෙරෙහි මහජන විශ්වාසය කියලා කියන්නේ මේ මුදල් තමන්ට දැන් සහ අනාගතයේදී හානියකින් තොරව භාවිතා කිරීමට හැකි වේ යන විශ්වාසය. එතකොට මේ සඳහා මුදලේ අගය ආරක්ෂා කළ යුතුයි. නැත්නම් ඔබට හිතෙනවා නම් ඔබේ තියෙන රුපියල් 100 වටිනාකම හැමදාම අඩු වෙනවයි කියලා. ඔබේ රුපියල් 100 තියාගන්න හදන්නේ ඒ 100 කොහොම හරි මොකක් හරි භාණ්ඩයකට හුවමාරු කරන්න තමයි උත්සාහ කරන්නේ. දැන් උදාහරණයක් ඇරෙන්න ඔබට රුපියල් 1000ක් තියෙනවා. ඔබට ඕනේ මේ චීස් ගන්න. දැන් චීස් එකක් රුපියල් 250යි. චීස් 4ක් ගන්න පුළුවන්. දැන් ඔබ මේ චීස් 4 ගන්න පුළුවන් වුණා අපි මාසෙකට චීස් එකක් යනවායි කියලා. දැන් මේ මාසෙකට චීස් එකක් යනවා මාස 4ක චීස් ඔබ එකපාර ගන්නෙ නැහැ. ඔබ 250කට චීස් අරගෙන ඔයා මුදල් තියන් ඉන්නවා. ඊළඟ මාසේ තව එකක් ගන්නවා. ඊළඟ මාසේ තව එකක් ගන්නවා. දැන් ඔබට කොයි වෙලාවක හරි බියක් ආවොත් මේක හරියන්නේ නැහැ. චීස් වල මිල ඉස්සරහට වේගෙන් ඉහළ යයි. right? එතකොට මේ චීස් වල මිල ඉහළ යනවා කියන්නේ මොකද්ද? අතේ තියෙන මුදලේ යගේ පහළට යනවා. එහෙනම් ඔබ මොකද කරන්නේ? මුදල් තියා ගන්නවා වෙනුවට මාස 4කට හරියන චීස් 4ක් කරන් තියා ගන්නවා. මොකද ඔබට මුදල් ගැන විශ්වාසය නැහැ. මේ මුදල් ගැන විශ්වාසය අතිශයින් වැදගත්. එතකොට දැන් අපි කියන්නේ මුදලයාගේ දැන් චීස් එකක් 250යි රුපියල් 1000ට 4ක් ගන්න පුළුවන්. දැන් හෙට චීස් එක 500 වුණොත් 1000ට 2යි ගන්න පුළුවන්. අනිත් දවසේ 1000 වුණොත් ගන්න පුළුවන් 1යි. දැන් මේක මේ අපිට ක්‍රාෆ්ට් චීස් එකේ මම ඕක අත්දැකලා තියෙනවා. දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා 3-4කට මං හිතන්නේ 3-4කට විතර ඉස්සර ක්‍රාෆ්ට් චීස් එකක් රුපියල් 500 ගාණක් තමයි උනේ. දැන් මම ළඟදී ගිහිල්ලා බැලුවා 1100 ගාණ. එහෙනම් මගේ මුදලේ අගය මේ වෙනකොට අඩු වෙලා. නේ. ඒතර මම ඒ දවස්වල ක්‍රාෆ්ට් චීස් දෙකක් ගෙනහිල්ලා කාපු මට අද කන්න පුළුවන් එක ක්‍රාෆ්ට් චීස් එකක් විතරයි ඒ මුදලින් නේ ඒ වෙන මුදලින්. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? භාණ්ඩයේ මිල ඉහළ ගිහිල්ලා මගේ මුදලේ අගය අඩු වෙලා. right? ඒතකොට මේ මුදලේ අගය වේගයෙන් අඩු වෙනවා නම් අන්න ඒ වෙලාවට මිනිස්සු මුදල් කෙරෙහි විශ්වාසය නොතියා මුදල් අයින් කරලා රත්රන් බඩු විවිධ මුතුමැණික් වටිනා දේවල් මේවා මිලට අරගන්න උත්සාහ කරනවා. මොකද මිනිස්සුන්ට වැඩක් නැහැ. ඊළඟට අපි කතා කරා මේ මුදලේ අගය සහ ඒ සම්බන්ධ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මේ කාලයකට පෙර කරපු දේශවල. ඊළඟට අපි කිව්වා මේ මුදලේ අගය ස්ථාවරව තියා ගැනීමට ශ්‍රී ලංකා මහා බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ඒක ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකෙන් එකක් කියලා. ප්‍රධාන අරමුණු දෙකෙන් එකක් කියලා. එහෙනම් මුදල් කෙරෙහි මහජන විශ්වාසය අනිවාර්යයෙන්ම රැක ගන්න ඕනේ, ප්‍රවර්ධනය කරන්න ඕනේ, පවත්වාගෙන යන්නට ඕනේ. ඊළඟට තනි මූල්‍ය ආයතනවල සුරක්ෂිතභාවය, ශක්තිමත්භාවය ප්‍රවර්ධනය කරන්න ඕනේ. දැන් මේකට තමයි මහා බැංකුව ගිහිල්ලා විවිධ මූල්‍ය ආයතනවල නියාමනයේ අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ. ඒතකොට ඔවුන්ට නීති රීති වගේම ඔවුන්ගේ වාර්තා අධ්‍යයනය කරමින් පරිශ්‍රයට ගොස් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් එක් මූල්‍ය ආයතනය මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනය පිළිබඳව මහා බැංකුව විසින් සොයා බැලීම සිදු කරනවා. අවවාද ලබා දීම, ගයිඩ්ලයින්ස් ලබා දීම සහ ඔවුන් නිසි මාර්ගයේ ගමන් කරන බව තහවුරු කිරීමට මහා බැංකුව කටයුතු කරනවා. එතකොට ඒක මහා බැංකුවේ කාර්යභාරය. ඊළඟට මූල්‍ය පද්ධතිය අවදානම් අවම කිරීම හරහා අනෙකුත් මූල්‍ය නියාමකයන් හා සහයෝගීත්වයෙන් මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීම. දැන් මේකෙදි අපි දැක්ක ගිය අවුරුද්දේ මහා බැංකුව ගිය අවුරුද්දට පෙර 2018 මහා බැංකුව ගත්තා පියවරක්. ඔවුන් මේ අනිකුත් මූල්‍ය නියාමකයන් කවුද අනිකුත් මූල්‍ය නියාමකයෝ? රක්ෂණ නියාමන කොමිෂන් සභාව, සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, රයිට් මේගොල්ලොත් එක එකතු වෙලා රයිට් දේශීය වශයෙන්
තොරතුරු හෝමාරු කර ගැනීම, තොරතුරු බෙදා ගැනීම යනාදී දේවල් වලට කටයුතු කරනවා. ඒ වගේම ඔවුන් විදේශීය මූල්‍ය නියාමකයන් වෙනත් රටවල මහ බැංකු මූල්‍ය නියාමකයෝ සමග සහයෝගයෙන් වැඩ කිරීමට කටයුතු කිරීමට පෙළඹී සිටියා. ඉතින් මේක වැදගත්. මොකද දැන් අපිට බැහැනේ කියන්න දැන් අපි බැංකු ගැන විතරයි දන්නේ. රක්ෂණය ගැන අපි දන්නේ. එහෙම කිව්වොත් මේක දුවන්න බෑ. එතකොට එක එක වෙනත් රටක මූල්‍ය නියාමකයක සහයෝගයක් නැත්නම් අපිට සමහරක් විට මේ ගෝලීය වශයෙන් නැති වෙන තත්ත්වයන් වලට මුහුණ දෙන්නට බෑ. ඒ නිසා වෙනත් අනිකුත් මූල්‍ය නියාමකයන් සමග සහයෝගීත්වයෙන් මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම සහ ඒ සඳහා මහජන විශ්වාසය තහවුරු කිරීම මහ බැංකුවේ කාර්යභාරයක් වෙනවා ප්‍රමුඛ නියාමකයා ලීඩ් රෙගියුලේටර් හැටියට. ඊළඟට මේ ප්‍රශ්නය ඔබගෙන් එකපාරක් අහලත් තිබ්බ විභාගයේ මහ බැංකුවේ අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරීමේ වැදගත්කම. එතකොට මේ අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව ආයතන බිඳ වැටීම වැළැක්වීම සඳහා සහ ද්‍රවශීලතා අර්බුද තුළ මූල්‍ය ආයතන බිඳ වැටීමට ඇති අවදානම අවම කිරීමට කටයුතු කරනවා. එතකොට මේ කිසිම කෙනෙක්ගෙන් ණය ගන්න බැරි නම් අන්තර් බැංකු වෙළඳපොලේ ණය ගන්න බැරි නම් අන්න ඒ වෙලාවට වෙන බැංකුවට වෙන සරණක් නැහැ, යන්න තැනක් නැහැ. ඔවුන්ට එන්න සිද්ධ වෙනවා මහ බැංකුව වෙත අවසාන ණය දෙන්නා ලෙස. එවිට මහ බැංකුව විසින් ඔවුන්ට ණය ලබා දෙනවා. මතකද මොකක්ද අනුපාතය? බැංකු අනුපාතයේ යටතේ බැංක් රේට්. මේ සාමාන්‍ය අනුපාතයට වඩා ටිකක් ඉහළ අගයක්. මේ ලබා දෙන්නේ කොහොමද? ඒ අදාළ බැංකුවේ තිබෙනා වූ සුරකුම්පත් ඇපයට තබාගෙන. මේ හරහා ද්‍රවශීලතා ගැටලු තුළ ආයතන බිඳ වැටීම, ඒ තුළ මහජන විශ්වාසය බිඳ වැටීම අවම කිරීමට කටයුතු කරනවා. ඔන්න මහ බැංකුවේ තවත් කාර්යයක්. ඊළඟට එකක් තමයි බිඳ වැටෙන මූල්‍ය ආයතන තුලින් සමස්ත මූල්‍ය පද්ධතියට ආර්ථිකයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම වන අයුරින් निराකරණය කිරීම. මේක දැන් අපිට මේ දවස්වල නම් සෑහෙන්න කතා කරනවානේ ETI එක ද ෆයිනෑන්ස් එක සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් මේ වෙලාවට මහ බැංකුව තමයි ඉදිරිපත් වෙලා මේ බිඳ වැටෙන මූල්‍ය ආයතන වලින් සමස්ත මූල්‍ය පද්ධතියට ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැති වෙන්න ඒව ගැටලු निराකරණය කරන්නට මැදිහත් වෙන්නේ. වෙන කවුරුත් මැදිහත් වෙන්නේ නැහැ. ඒතකොට ඒක මැදිහත් වෙන්න බලය තියෙන නිසා මැදිහත් වෙන්නේ කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට මූල්‍ය ආයතනය බිඳ වැටෙනව නිකන් අතහැරලා දාන්න බෑ. එහෙනම් වැටෙනවා නම් වැටෙන්න දෙන්න වහලා දාන්න. එහෙම කියන්න බෑ. එතකොට ඒකට හේතුව තමයි එහෙම කළොත් මහජනයාගේ විශ්වාසය පළුදු වෙනවා. ඒක අනිකුත් මූල්‍ය ආයතන සහ බැංකු වලටත් බලපාන්න පුළුවන්. ඒ නිසා මෙහෙම මේ නිකන් සාමාන්‍ය සමාගමක් වැටෙනවා වගේ මේ මූල්‍ය ආයතනයක් වැටෙනකොට එහෙනම් දැන් වහලා දාන්න කියලා එහෙම යන්න බෑ. රයිට්? එහෙම යන්න බෑ. මේ අනිවාර්යයෙන්ම මහ බැංකුවට සිද්ධ වෙනවා එවැනි අවස්ථාවක මැදිහත් වෙලා ඒ කාර්ය සමාජයට ආර්ථිකයට සමස්ත මූල්‍ය පද්ධතියට බලපෑමක් නොවන ලෙස ඈවර කරලා ඒ තත්ත්වය සමනය කරන්නට. එහෙම නොකළොත් වෙන්නේ මහජන විශ්වාසය බිඳ වැටිලා අනිකුත් ආයතන වලට අනිකුත් මූල්‍ය ආයතන සහ බැංකු වලටත් ඔන්න මේ තත්ත්වය පැතිර යන්නට පුළුවන්. මේ එය ඔවුන්ගේ කාර්යයක්. ඒතර මේක අපිට දක්නට ලැබුණා අවස්ථා කීපයේදී ලංකාවේ ඉතිහාසයේ යුනියන් බැංක් එකට අර්බුදයක් ඇති වූ අවස්ථාවක ඉතා විශාල කාලයකට පෙර මහා බැංකුව කොහොමද ඉදිරිපත් වෙලා එය බේරා ගැනීමට කටයුතු කරේ. ඒ වගේම ගෝල්ඩන් කී ආයතනයේ බිඳ වැටීම තුළ සෙලාන් බැංකුවට අර්බුදයක් ඇති වෙන්න යනකොට මහා බැංකුව කොහොමද මැදිහත් වෙලා ඒ අවස්ථාව සමනය කළේ කියලා. ඉතින් මේක ගැන අපි කතා කරන්නට ඕනේ. මේක මහා බැංකුවේ ප්‍රධාන කාර්යයක්. ඊළඟට මූල්‍ය වෙළඳපොළ යටිතල පහසුකම් නියාමනය සහ අධීක්ෂණය. මහා බැංකුවගේ වගකීමක් තමයි මූල්‍ය වෙළඳපොළේ යටිතල පහසුකම් පිළිබඳව හොඳින් නියාමනය සහ අධීක්ෂණය කරමින් ශක්තිමත් මූල්‍ය වෙළඳපොළක් පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීම. එතකොට මේ ඔබට පේන්නේ 2008 වර්ෂයේ මට මතක හැටියට 2008 වර්ෂයේ සෙලාන් බැංක් එක ඇති වූ යම් අර්බුදයකදී කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නට මහා බැංකුව මැදිහත් වුණේ කියලා. එතකොට මේ අවස්ථාවේදී සිදු වුණු දේ තමයි
අතීතයේදී ගෝල්ඩන් කී ආයතනය බිඳ වැටෙනවා. ගෝල්ඩන් කී ආයතනයේ විශාල කොටස් ප්‍රමාණයකට උරුමකම් කියන සෙලාන් බැංකුව පිළිබඳවත් එතකොට ඔන්න මහජන විශ්වාසය බිඳ වැටෙනවා. ඒ හරහා අර්බුදයක් ඇති වෙන්නට යනවා. මේ ඇති වෙන්නට ගිය වෙලාවේදී ඔවුන් එය වැළැක්වීමට ක්‍රියා කරනවා මැදිහත් වෙලා. අපි මේක ගැන පොඩ්ඩක් බලමු. මෙන්න තියෙනවා අපි නිකන් මේක කතා කරගෙන යමු. මේ අපි කතා කරන්නේ 2009 මහා බැංකු වාර්තාව. හරි 2009 මහා බැංකු වාර්තාවේ කියනවා සෙලාන් බැංකුව එවකට සිටි පස්වන විශාලතම වාණිජ්‍ය බැංකුව. right මාකට් ෂෙයා එක තිබ්බ කොච්චරද 7% තිබ්බා. right මෙය සෙලින්කෝ ගෲප් එකේ පාර්ට් එකක් නේ. පාර්ට් එකක් ඇර තිබ්බේ. towards the end of 2018 2008 වාසයේ අවසාන වෙන විට crisis එකක් ඇති වෙනවා. run on deposit was triggered in Ceylon Bank PLC. ඇයි මේ run on deposit කියන්නේ මොකද්ද? මිනිස්සුගේ විශ්වාසය බිඳ වැටිලා හැමෝම ඇවිල්ලා දැන් සල්ලි ඉල්ලනවා. මට දෙන්න ඩිපොසිට් මගේ ඩිපොසිට් එක දෙන්න. මගේ FD එක දෙන්න. මගේ සේවිංස් ටික දෙන්න. මට සල්ලි දෙන්න අරන් යන්න. මට එපා ඔයගොල්ලෝ බැංකුවේ දාන්න. ඒක මෙන්න ඔන්න run on deposit. සියලුම තැන්පත් කරුවන් එකවර ඇවිල්ලා තැන්පතු ඉල්ලීමට උත්සාහ දරනවා. right මෙවැනි අවස්ථාවක් අතිශයින් භයංකරයි. මතකනේ අපි කතා කරා. මොකද කෙටි කායේට තැන්පතු අරගෙන දිගු කායේ ණය දීලා තියෙන්නේ මේ වෙලාවට කොච්චර ස්ට්‍රෝං බැංකුවක් වුණත් අමාරුවේ වැටෙනවා. ඔන්න 2008 අවසානයේදී මේ විදිහට run on deposit එකක් ආවා සෙලාන් බැංකුවට. මේකට හේතු වුණේ effect of the collapse of one of the companies of the Selinco group, the Golden Key Credit Card Company Limited. Golden Key Credit Card Company Limited කියන මේ Selinco group එකේ තිබුණු කම්පැනියේ බිඳ වැටීම. එතකොට මේ Selinco group එකේ කම්පැනි යන්නේ Golden Key Credit Card මේක බිඳ වැටෙනවත් එක්කම මිනිස්සු හිතුවා right දැන් මේක බිඳ වැටුණා ඊළඟට මේක Selinco group එකේ අනිත් කම්පැනි වෙන මේ සෙලාන් බැංකුවටත් යයි ඔන්න බැංකුවත් වැටෙයි කියලා ඔන්න බය වෙලා විශ්වාසය බිඳ වැටලා තමයි මේ suddenly එක පාරටම ගිහිල්ලා ඩිපොසිට් ඉල්ලන්න පටන් ගත්තේ නේ. The sudden withdrawal of deposits resulted in a significant deterioration of liquidity position of the bank. ඔන්න ද්‍රවශීලතා ප්‍රශ්නයක් නේ. මොකද උනේ මිනිස්සු එක පාරටම ඩිපොසිට් අරගත්තම ඔන්න බැංකුවට ද්‍රවශීලතා ගැටලුවක් ඇති වෙන්න පටන් ගත්තා. Being a systematically important bank එකල තිබූ මේ අපි කතා කරන 2008 නේ 2008 දී තිබූ පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් හැටියට මෙම බැංකුව ඒ බිඳ වැටීම මූල්‍ය පද්ධතියට ලොකු බලපෑමක් එල්ල කරන බව පෙනී ගියා. right any failure of the bank to honor payments would have had a ripple effect on the entire financial system, perhaps causing a systematic crisis. මොකද මේ කියන්නේ රිපල් ඉෆෙක්ට් එකක් කියන්නේ පැතිර යන තත්වයක්. පැතිර යන බලපෑමක් ඇති වෙන්නට පුළුවන් සමස්ත මූල්‍ය පද්ධතියට causing a systematic crisis. පද්ධතිමය අර්බුදයක් ඇති කරමින්. right දැන් මොකද කරේ? The resolution framework that was already in existence was activated by the central bank. මහා බැංකුව මොකද කරේ? මහා බැංකුව අර ගැටලු සහිත මූල්‍ය සමාගම් निराකරණය කිරීමේ රාමුව එමෙතන ෆ්‍රේම්වර්ක් එක ඇක්ටිවේට් කරා ටක් ගාලා මේ සිටුේෂන් එකට රෙස්පොන්ඩ් කරා. In terms of section 39 of the Monetary Law Act number 58 of 1949, a number of measures were immediately taken by the Monetary Board of Central Bank of Sri Lanka. එතකොට මුදල් 2049 අංක 50ට දරන මුදල් නීති පන්ති යටතේ වහාම මහා බැංකුවේ මොනිටරි බෝඩ් එක මේ සඳහා යම් ක්‍රියාමාර්ග ගත්තා. මොකද්ද මේගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ග? Demise board of directors ලා වයින් කරා හිටපු අය appoint a new board to continue the business. අලුත් board of directors ලා appoint කරා business එක කරගෙන යන්න. Allowed all employees to continue with their service to the bank without any interruption. සේවකයන්ට තමන්ගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න බලපෑමකින් තොරව කරගෙන යාමට ඉඩ ප්‍රස්තාව සැලසුවා. Requested the Bank of Ceylon to provide managerial assistance to Ceylon Bank PLC in order to restore public confidence and to enable Ceylon Bank PLC to carry on its banking operations without interruption. මොකද කරේ? මේගොල්ලෝ ලංකා බැංකුවට ගිහිල්ලා කිව්වා ඔබ ඇවිල්ලා
කළමනාකාරීත්වය සඳහා සහාය ලබා දෙන්න සෙලාන් බැංකුවේ එහෙම කළමනාකාරීත්වයට සහාය ලබා දෙනකොට මිනිස්සුන්ට ඔන්න විශ්වාසයක් ඇති වෙනවා. මොකද බැංක් ඔෆ් සිලෝන් කියන්නේ ඉවකට තිබූ සහ දැනුත් තිබෙන ස්ථාවර කීර්තිමත් බැංකුවක්. ඒකට මේ බැංකුවෙන් ඇවිල්ලා සෙලාන් බැංකිකට ටක් ගාලා මැනේජ්මන්ට් එකක් ඇවිල්ලා සහාය ලබා දෙනවා කියලා කිව්වම ඔන්න ජනතාව තුළ කොන්ෆිඩන්ස් එකක් නැවත ඇති වෙනවා. right? ඊළඟට inform the general public to continue with their normal financial transactions with the bank and assured of the safety of the deposit and stability of the financial system. ඒ වගේම මහ බැංකුව විසින් ජනතාවට සාමාන්‍ය පොදු ජනතාවට ප්‍රකාශ නිකුත් කරමින් ක්‍රියා සිටියා. බය වෙන්න එපා. මේ ඉන්ස්ටිටියුෂන් එකත් එක්ක ගනුදෙනු කරන්න බය වෙන්න එපා. ඔබගේ තැන්පතු සුරක්ෂිතයි. මූල්‍ය පද්ධතියේ එහෙම ගැටලුවක් ඇති වෙලා නැහැ. මේක අපි දැන් බලනවා. ඔබ බය නැතුව ඉන්න කියලා ඔන්න කොන්ෆිඩන්ස් එක ඇති වෙන්න ප්‍රකාශ නිකුත් කිරීම සිදු කරා. ඒතර මටත් මතකයි ඒ කාලේ මමත් මේ ප්‍රකාශ බලලා හිටියේ. ඒ ඇවිල්ලා කිව්වා බය වෙන්න එපා. මේක එහෙම වැටෙන්නේ නැහැ. මේක දැන් අපි බලනවා මේක මෙහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔබ පැනික් වෙන්න එපා. මෙහෙම ගමන් නැති මිනිස්සුන්ට ඔන්න දැන් කොන්ෆිඩන්ස් එකක් එනවා. ඒතකොට මිනිස්සු දුවන්නේ නැහැ දැන් ඩිපොසිට් ඉල්ලගෙන පොඩ්ඩක් කොන්ෆිඩන්ස් එක එනවා. right? Provided rupee liquidity under central bank reverse repo window as the bank was unable to obtain the necessary funds even on fully secured interbank repo basis. ඔන්න මහ බැංකුව විසින් බැංකුවට දෝෂිතතාවය සැපීම සිදු කරනු ලැබුවා ඔවුන්ගේ දෝෂිතතා ගැටලුව විසඳා ගන්නට. මොකද ඔවුන්ට ඔවුන්ගේ සුරකුම් තබාගෙන උනත් දෝෂිතතාවය සපයා ගැනීමේ ගැටලුවක් ඇති වෙච්ච නිසා. Made arrangements to provide shortfall of liquidity in foreign currency through collateralized borrowing from central bank. The Bank of Ceylon and other counterparties and swap transactions. Right? So the මොවුන්ට තිබූ විදේශ මුදල් වල තිබූ හිඟයට මහ බැංකුව විසින් විසඳුම් ලබා දුන්නා. Bank of Ceylon එකත් සමග එකතු වෙලා සහ අනිකුත් counterparties සමග එකතු වෙලා කටයුතු කරා. ඊළඟට required Ceylon Bank PLC to raise capital of around 3 billion to further strengthen the capital management and operations of the bank. So Ceylon Bank කොට කිව්වා ඔබ තවත් capital එක වැඩි කරන්න 3 billion වලින් ඔබගේ කළමනාකාරීත්වය සහ ආයතනය වඩා ස්ථාවරව පවත්වාගෙන යන්න කියලා. right? ඊට පස්සේ ඔවුන් යථා තත්ත්වයටපත් වුණා. The actions of central bank, the BOC and the new board of Ceylon Bank PLC resulted in the formulation of appropriate strategies to rebuild customer confidence on the bank. The මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය, ලංකා බැංකුවෙන් ලැබුණු කළමනාකාරීත්ව සහයෝගය, නව අධ්‍යක්ෂක මණ්ඩලය මේ සියල්ලෝම එකතු වෙලා උපක්‍රම හදාගත්තා, appropriate strategies හදාගත්තා. නැවත ජනතාව මහජන විශ්වාසය ගොඩනගලා බැංකුව පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ. right? ඒ වගේම ප්‍රාග්ධන අවශ්‍යතාවය, දෝෂිතතා අවශ්‍යතාවය නැවතත් ඉම්ප්‍රූව් වෙන්න පටන් ගත්තා. right? මෙහෙම වෙලා ඔන්න බැංකුව ඒ තිබුණු ගැටලුකාරී තත්ත්වයෙන් එළියට ආවා. ඉතින් ඔන්න මේක හොඳ උදාහරණයක් අපිට අතීතයේ දක්නට ලැබුණු මහ බැංකුව කොහොමද මේ බැංකින් ක්‍රයිසිස් එකකදී තමන් මැදට ඇවිල්ලා ඒක විසඳන්නට කටයුතු කරේ කියලා. ඔබට මේ ගැන විස්තරය බලන්න පුළුවන් Central Bank of Sri Lanka annual report 2009 රිෆර් කරන්න. මේක සිංහල version එකකුත් ඇති. ඒකත් බලලා ඔබට මේ ගැන වැඩි දුර අධ්‍යයනය කරන්න පුළුවන්. අපි මේක ගොඩාක් දුරට යන්නේ කාලය සීමිත නිසා. ඒ වගේම ඔබට මතක් කළ යුතු දෙයක් තමයි 2002 වර්ෂයේදී ඇති වූ ප්‍රමුඛ බැංකුව ප්‍රමුඛ ඉදිරි කිරීමේ බැංකුවේ ඇති වූ අර්බුදය. මේ අවස්ථාවේදී අපිට දක්නට ලැබුණා ප්‍රමුඛ ඉදිරි කිරීමේ බැංකුව මුදල් ජනතාවගෙන් රැස් කරලා ඒ මුදල් ආයෝජනය කිරීම සිදු කරා. මේ අවස්ථාවේදී ඔවුන් ණය දීම නිසි ලෙස prudently එහෙම නැත්නම් විචක්ෂණ භාවයකින් යුතුව සිදු කර ගැනීම දක්නට ලැබුණේ නැහැ. ඒ තුල ඔවුන්ගේ NPA එහෙම නැත්නම් අක්‍රීය ණය ප්‍රතිශතය 75%කට වඩා වැඩි ප්‍රමාණයකට ගිහිල්ලා මිලියන 230ක් වැනි විශාල අක්‍රීය ණය ප්‍රමාණයක් ඇති වෙලා ඔවුන්ගේ දෝෂිතතා අවම දෝෂිතතා අන්තවත් පවත්වාගෙන යන්න බැරි වෙච්ච වෙලාවේ මහ බැංකුව ඇවිල්ලා එහි ව්‍යාපාරික කටයුතු නවත්තලා එය නැවත රිසෝල්ව් කරන්න. එහෙම නැත්නම් ඒ තැන්පත්කරුවන්ට ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් එම ගැටලුව අවම වන ආකාරයෙන් එම ගැටලුව විසඳීම සඳහා කටයුතු කරා. මෙයත් ඉතිහාසයේ අපිට
දක්නට ලැබුණු අවස්ථාවක් කොහොමද ක්‍රයිසිස් එකක් පැතිර යන බිඳ වැටීමක් වෙන්න නොදී මහා බැංකුව විසින් සමනය කරගත්තේ කියලා. right? ඒතකොට ඔබට පුළුවන් ඒ පිළිබඳවත් අන්තර්ජාලය හරහා ගිහිලා අධ්‍යයනය කරන්න 2002 වර්ෂයේ ඇති වූ ප්‍රමුඛ බැංකුවේ අර්බුදය. right? ඒ වගේම එහි තව විශාල දේවල් සිදු වුණා. ඔබට අපි කලින් කතා කරපු විවිධ අවදානම් පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ඒක කියවුවොත්. right? කොහොමද මැනේජ්මන්ට් එක කළමනාකාරීත්වයේ තිබුණු අදක්ෂකම සහ දේවල් නිසා යම් යම් වැරදි සිදු වුණේ, වංචා සිදු වුණේ කොහොමද, වැරදි ආයෝජන වලට ගියේ කොහොමද, අක්‍රීය ණය පාලනය නොකිරීම නිසා ණය අවදානම වැඩි වුණේ කොහොමද, ඒ හරහා ද්‍රවශීලතාවය අවදානම කොහොමද ඇති වුණේ. මේ හොඳ මේ අධ්‍යයනයක් කරන්න පුළුවන්. පොඩ්ඩක් ගිහිල්ලා ඒ පිළිබඳව සොයා බලන්න. අපිට කාලය සීමිත නිසා අපිට ගොඩාක් කතා කරන්න බෑ ඒක. ඒ වගේම අපිට දක්නට ලැබුණා මං හිතන්නේ 2003 වර්ෂයේ හරි ඒ වගේ කාලෙක ඔය වගේ කාලෙක අපිට දක්නට ලැබුණා යුනියන් බැංක් එක මේ දැන් තියෙන යුනියන් බැංක් එක නෙමෙයි ඉතින් අතීතයේ යුනියන් බැංක් එකේ යම් කිසි අර්බුදයක් ඇති වුණ වෙලාවේ සම්පත් බැංකුව සහ සිංගප්පූර් බේස් කම්පැනිස් දෙකක් චින්කාරා සමාගම සහ තවත් එක් සමාගමක් සිංගප්පූර් බේස්ඩ් කම්පැනිස් දෙකක් එකතු වෙලා යුනියන් බැංක් එකේ මැනේජ්මන්ට් එකට උදව් කරලා නැවත යුනියන් බැංක් එක ගොඩනැගීම සඳහා ස්ථාවරව ගොඩනැගීම සඳහා කටයුතු කරා. ඉතින් මේකත් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. මේ ගැනත් ඔබ අන්තර්ජාලයේ සොයා බලන්න. මේ ලංකාවේ ඇති වූ යම් යම් ඇති වෙන්නට ගිය අර්බුද ඒවා විසඳාගත් අවස්ථා සහ විසඳා නොගත් අවස්ථා පිළිබඳව උදාහරණ කීපයක් තමයි අපි ඔය කතා කරේ. right. එතකොට දැන් මතක තියාගන්න ලංකාවේ තියෙන්නේ කේවල නියාමන ආකෘතියක් නෙමෙයි බහුවිධ නියාමන ආකෘතියක්. මේ මොකද්ද මම කිව්වේ? කේවල නියාමන ආකෘතියක් ගත්තොත් මේකෙදි එක නියාමකයයි ඉන්නේ. මේ නියාමකයෝ කීප දෙනෙක් නැහැ. එක නියාමකයෙක් තමයි ඉන්නේ. ඔහු විසින් විවිධ මූල්‍ය ආයතන සහ මූල්‍ය වෙළඳපොළවල් නියාමනය කිරීම සිදු කරනවා. වෙනත් පුද්ගලයා වෙනත් නියාමන ආයතන නැහැ. නමුත් බහුවිධ නියාමන ආකෘතියක නියාමකයෝ කීප දෙනෙක් සිටින්නට පුළුවන්. ඒක ලංකාවේ තියෙන හැම දෙයක්. ලංකාව අපිට දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුවේ නියාමනයට යටත් වෙන ආයතන තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකා සුරකෝම්පත් හා විනිමය කොමිෂන් සභාව ඉන්නවා. අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ඉන්නවා. ඊළඟට සමපකාර සංවර්ධන කොමසාරිස්වරු ඉන්නවා. සමපකාර සමිතිය ආදී දේවල් නියාමනය කරන්නට. එතකොට විභාගයේදී සාමාන්‍යයෙන් ඔබගෙන් අහන ඉතාමත් ප්‍රචලිත ප්‍රශ්නයක් තමයි මේ නියාමයට යටත් වෙන ආයතන. එතකොට ඔබ ඒ දැනගත යුතුයි. මොකද එහෙම දැනගත්තේ නැත්නම් ඔබ දන්නේ මේ කවුද මේකේ නියාමකයා කියන එක. නේ? එතකොට ශ්‍රී ලංකා මහා බැංකුවේ නියාමයට යටත් වෙන ආයතන කීපයක් මම ඔබට දීලා තියෙනවා. මොනවාද ආයතන? බලපත්‍රලාභී බැංකු. බැංකු කියපුවාම අපිට එනවා බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු. ඊළඟට විදේශ බැංකුත් ඒකට ඇතුළත් වෙනවා. බලපත්‍රලාභී බැංකු, license banks. ඊළඟට බලපත්‍රලාභී මුදල් සමාගම්, finance companies. ඊළඟට එනවා ඔබට ලියාපදිංචි කල්බදු සමාගම්, leasing, right? ඊළඟට බලපත්‍රලාභී ශුද්ධ මූල්‍ය සමාගම්, micro finance, right? බලපත්‍රලාභී ශුද්ධ මූල්‍ය සමාගම්. ඊළඟට රජයේ සුරකුම්පත්වල ප්‍රාථමික අලෙවිකරුවන්, primary dealers. ඊළඟට විදේශ විනිමය සඳහා බලයලත් අලෙවිකරුවන්, බලයලත් මුදල් හුවමාරු කරන්නන්, money changers. ඊළඟට බලයලත් මුදල් තරව් කරුවන්, money brokers, right? මෙන්න මහා බැංකුවේ නියාමනයට යටත් වෙන ආයතන. එතකොට මේක ඔබ දැනගෙන සිටිය යුතුයි. ඔකේ මහා බැංකුව මොනවාද නියාමනය කරන්නේ? හැමදේම නෙමෙයි, මෙන්න ඒක යටතේ වෙන ආයතන මේවා. ඊළඟට අනිකුත් ප්‍රමුඛ නියාමකයන් අපේ ලීඩ් නියාමකයා වෙන්නේ මහා බැංකුව. නමුත් තව නියාමකයෝ කීප දෙනෙක් අපි හඳුනා ගන්න. ඒකෙන් ඒ වඩා වැදගත්කමක් තියෙන කෙනෙක් තමයි කවුද? සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. මෙයා ප්‍රාග්ධන වෙළඳපොළ කියන තමයි මෙයා බලන්නේ. ඒතකොට ප්‍රාග්ධන වෙළඳපොළ නියාමනය කිරීම සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වගකීමක්. මේ යටතේ වෙනවා මොනවද එන්නේ? කොටස් හුවමාරුව. නේ? ලංකාවේ කොළඹ කොටස් හුවමාරුව. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක. ඊළඟට කොටස් තරවකරුවන්, අලෙවිකරුවන්, ස්ටොක් බ්‍රෝකර්ස්ලා, ස්ටොක් ඩීලර්ස්ලා, රයිට්? මේගොල්ලෝ ඔන්න යනවා මේ මෙතනට. ඊළඟට ඒකක භාරක සමාගම්, යුනිට් ට්‍රස්ට්.
අපි මේ යුනිට් ට්‍රස්ට් ගැන කතා කරා. මම හිතනවා ඔබට මතක ඇති කියලා. අපි යුනිට් ට්‍රස්ට් වර්ග ඒවා ආයෝජනය කරන්නේ කොහොමද? යන දේවාක්ෂයෙන් කතා කරා. යුනිට් ට්‍රස්ට්. ඊළඟට ආන්තික ප්‍රතිපාදකයන්. ආන්තික ප්‍රතිපාදකයෝ කියන්නේ මාජින් ප්‍රොවයිඩර්ස්ලා. රයිට්? මාජින් ප්‍රොවයිඩර්ස්ලා. ඊළඟට ඉන්නවා අපිට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන. කවුද මේ? ක්‍රෙඩිට් රේටින් ඒජන්සිස්. ඒතර මේගොල්ලන්වත් නියාමනය කරන්නේ සුරකුම්පත් විනිමය කොමිෂන් සභාව. ඊළඟට කොටස් සහ පෞද්ගලික ණය සුරකුම්පත් නිෂ්කාශන ආයතන, ඊළඟට ආයෝජන කළමනාකරුවන්. මේ ආයතන ටික කොහෙද කවුද නියාමනය කරන්නේ? සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. ඊළඟට අපිට තියෙන වඩා වැදගත්කමක් ඇති නියාමකයා තමයි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. ඔබ මේ වැරද්ද නිවැරදි කරගන්න. මෙතන ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය කියන එක වැරදි. මේක කපලා ලියා ගන්න. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. හරිනේ? ඔබ ඒක රක්ෂණ මණ්ඩලය කියන එකේ ටියුට් එකෙන් කපලා ලියා ගන්න ඕනේ මොකද්ද? රක්ෂණ නියාමන කොමිෂන් සභාව. රක්ෂණ මණ්ඩලය කියලා කියන්නේ අපි කියන්න ඕනේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව. right. මම හිතනවා ඔබ correction එක කරගන්න ඇති කියලා ටියුට් එකේ. අපි ටියුට් එකේ හැටියට ගත්තොත් ටියුට් එකේ කීවෙනි පිටුවද මේ? 4 වෙනි පිටුව. 4 වෙනි පිටුවේ උඩම තියෙන්නේ. මේක කපලා රක්ෂණ මණ්ඩලය කියන කපලා දාගන්න ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. හරි. right. එතකොට මේගොල්ලෝ තමයි ලංකාවේ රක්ෂණ සමාගම් රක්ෂණ නියෝජිතයන් හා තරවකරුවන් නියාමනය කිරීම සිදු කරන්නේ. right. දැන් අපි බලමු මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යය. මොනවාද ප්‍රධාන කාර්යය? අපි කියනවා මහ බැංකුවේ නියාමනය සහ අධීක්ෂණය කියලා. නියාමනය සහ අධීක්ෂණය. දැන් මොකද්ද මේ නියාමනයයි අධීක්ෂණයයි කියන්නේ? නියාමනය තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතන වලින් සපුරාලිය යුතු ප්‍රමිති හෝ ප්‍රතිපත්ති සකස් කිරීම සිදු කරනවා. ඔවුන් විසින් යම් පොලිසිස් සකස් කරනවා, ඩිරෙක්ෂන්ස් ඉෂු කරනවා කියලා කියනවා. ඔබ මේ විදියට වැඩ කටයුතු කළ යුතුයි. ඔබ මේ ස්ටෑන්ඩඩ් එක ෆලෝ කරන්න. ඔබ මේ පොලිසි එක ෆලෝ කරන්න, ප්‍රතිපත්තිය ෆලෝ කරන්න. ඔබ මේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්න, ඩිරෙක්ටිව්ස් ඩිරෙක්ෂන්ස් ක්‍රියාත්මක කරන්න කියලා ඔන්න ප්‍රතිපත්ති සකස් කරලා සංනිවේදනය කිරීම සිදු කරනවා. දැන් නීති රීති සකස් කරලා සංනිවේදනය කරනවා වගේ. හරි. ඊළඟට දෙවෙනි එක තමයි අධීක්ෂණය තුලින් ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවයට අනුගත වීමේදී මූල්‍ය ආයතන වලට ඇතිවිය හැකි අවදානම් ඇගීම සහ එම අවදානම් අඩු කිරීමට ක්‍රියාමාර්ග ගන්නු ලැබේ. ඒතකොට ඊළඟ කාර්යය තමයි මේගොල්ලෝ මූල්‍ය ආයතන වලට ගිහිල්ලා ඒ මූල්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරලා මේ මූල්‍ය ආයතන වලට ඇති වෙන්න පුළුවන් අවදානම් මොනවාද? ඒ අවදානම් අඩු කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියලා අධ්‍යයනය කරනවා. එතකොට මේක කරන්නේ අධීක්ෂණය තුළ. අධීක්ෂණයෙන් ගිහිලා බලනවා ඔරයිට් මොකද්ද මේගොල්ලෝ කරන්නේ? මේගොල්ලන්ට ඇතිවිය හැකි අවදානම් මොනවාද? ඒව අවදානම් අඩු කිරීමට මොනවාද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? ඒ සඳහා නිර්දේශ වුන් ඉදිරිපත් කරනවා. එතකොට මෙන්න නියාමන සහ අධීක්ෂණ කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුවේ. right. දැන් මහ බැංකුව විසින් නිකුත් කරලා තියෙන ප්‍රධාන නියාමන අවස්ථා අපිට දක්නට ලැබෙන ඒවා මොනවාද? ඒත් අපිට පේනවා ඇස්තමේන්තුගත අවදානම මත පදනම් වූ වත්කම් වල සමස්ත වටිනාකමට ප්‍රාග්ධර්ණය දරන අවම අනුපාතය, මුළු ප්‍රාග්ධන අනුපාතය, දේවශීල වත්කම් අනුපාතය, දේවශීල වත්කම් වගකීම් වලට දරන අනුපාතය. ඊළඟට මහ බැංකුව විසින් නියාමනය දීලා තියෙන එකක් තමයි මොකද්ද? එක ගැනුම්කරුවෙකුට ණය දීමේ සීමාව. මොවුන් කියනවා රයිට් එක තනි සිංගල් බරෝ කෙනෙකුට මෙච්චරයි ණය දෙන්න පුළුවන්, එතනින් එහාට දෙන්න එපා. රයිට්. එහෙම දුන්නොත් ඒක මේ නියාමනය මේ නියෝගයේ වයලේට් කිරීමක් හැටියට පවතිනවා. රයිට්. ඊළඟට බොල් සහ අඩමාන ණය සඳහා වෙන් කිරීම. දැන් අපිට ඕන විදිහට බොල් ණය අඩමාන ණය හදන්න බෑ. මහ බැංකුව ප්‍රමිතීන් ලබා දීලා තියෙනවා. ඒ මහ බැංකුවේ නියාමන වලට අනුව තමයි අඩමාන ණය සඳහා වෙන් කිරීම, බොල් ණය සඳහා වෙන් කිරීම අපි සිදු කරන්නට ඕනේ.
දැන් එහෙම නොකරොත් එහෙම ඔන්න මූල්‍ය ආයතන වලට පුළුවන් පෙන්වන්න දැන් මේ මිනිස්සයා ගෙවන්නේ ඒත් එයා පෙන්නනවා ඉන්ට්‍රස්ට් ඉන්කම් එක. ඒක වැරදීනේ. දැන් ඔබට ණයක් දීලා ඔබ මට ඉන්ට්‍රස්ට් එක ගෙවනකොට ඉන්ට්‍රස්ට් එක මගේ ආදායම. right? දැන් ඔබ ගෙවනකන් ඒ ආදායම මට ලැබෙනවයි කියලා පෙන්වන්නට පුළුවන්. දැන් කොයි හරි වෙලාවක ඔබ ගෙවන්නේ නැත්නම් මම පෙන්නන එක හරියද? නෑ මෙයා රුපියල් 100ක් ගෙවන්න තිබ්බා ගෙව්වේ නැති වුණාට ගෙවන්න තියෙන හින්දා ඒක මගේ ආදායම. හරි එහෙම පෙන්නවා කියමුකෝ මාසයක් ඊන මාසෙ ගෙවයි කියලා. දෙවනි මාසෙත් කියනවා මෙයා ගෙවන්න තියෙනවා මේ මාසෙ ගෙව්වේ නෑ ඒ වුණාට මේක මගේ ආදායමනේ මෙයා ගෙවයි කියලා ඒක පෙන්නනවා. ඔන්න දැන් 200ක් වෙනවා. දැන් මේ 200 හම්බෙලාද සල්ලි? නෑ හම්බෙලා නෑ. ඔයා ගෙවලා නෑ. හරි. දැන් තුන්වෙනි මාසෙත් මම කියනවා නෑ නෑ බය වෙන්න එපා. එයා මගේ ගනුදෙනු කරුවා මට මෙයා රුපියල් 100ක් පොලිය ගෙවන්න තියෙනවා. මේ පොලිය මට හම්බ වෙනවා බය වෙන්න එපා කියලා 300කුත් පෙන්නනවා. දැන් රුපියල් 300ක් මම ආදායම හැටියට පෙන්නනවා. මේ ආදායම මට ලැබිලා නෑ. එතන මේ ආදායම පෙන්නන ආදායමෙන් මට පුළුවන් ෂෙයා හෝල්ඩර්ස්ලව සතුටු කරන්න, මිනිස්සුන්ට බෝනස් දෙන්න, සේවකයන්ට බෝනස් දෙන්න, ඩිවිඩන්ඩ්ස් දෙන්න මේවා කරන්න මට දෙන්න පුළුවන්. ඇයි මම දැන් ඉන්කම් පෙන්නනවා. හැබැයි මේ ඉන්කම් මට ලැබිලාද? ලැබිලා නෑ. රයිට්. ඒතකොට මේක අතිශයින් භයානකයි. දැන් මෙහෙම පෙන්නගෙන ගිහිල්ලා එක වෙලාවක මේ සල්ලි පොලි මේ මොනවාද ලාභේ පෙන්නනවා නමුත් සල්ලි හම්බෙලා නැහැ. ඔන්න එතකොට වැරදි තත්ත්වයක් නේ. ඒ නිසා මේ එහෙම පෙන්වන්න බෑ. අපිට යම් දින ගානකට පස්සේ මුදල් ගෙවීමක් නොලැබුණොත් අපි ඒවා අඩමාන ණය ලෙස හෝ බොල් ණය ලෙස වෙන් කරලා ඒ සඳහා ප්‍රොවිෂන්ස් එහෙම නැත්නම් වෙන් කිරීම සිදු කරන්නට ඕනේ. right? මේකට අපිට ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුව. ඒවා වයලේට් කරන්න බෑ. සියලුම බැංකු ඒ ගයිඩ්ලයින්ස් වලට අනුගත වෙන්නට ඕනේ. මේ හරහා මෙහෙම වැරදියට ඉන්කම් එක පෙන්වන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඊළඟට නිශ්චිත කාල සීමාවක් තුළ වාර්ෂිකව විගණනය කරන ලද වාර්ෂික ගිණුම් ඉදිරිපත් කිරීම. දැන් ඔන්න බැංකු වලට බෑ කියන්න මේ ක්වාටර් එකේ අපි එච්චර හොඳට කරේ නෑ. ඒ නිසා අපි පෙන්වන්න නැතුව ඉමු. ඊළඟ ක්වාටර් එකේ අපි හොඳට කරලා ඒක විතරක් පෙන්වමු. ගිණුම් වාර්තා. ගිණුම් වාර්තා එහෙම හංගන්න බෑ. ගිණුම් වාර්තා අනිවාර්යයෙන්ම ඔබ ඒ කාලය තුළ ප්‍රදර්ශනය කරන්නට ඕනේ. එතකොට තමයි මිනිස්සුන්ට පේන්නේ ආරයිට් බැංකුව කොහොමද යන්නේ? බැංකුවේ තත්ත්වය මොකද්ද? රයිට්? ඒකට කලින්ම ඒගොල්ලන්ට තීරණ ගන්න පුළුවන් ආයෝජනය කරනවද නැද්ද කියලා. එහෙම නැත්නම් බැංකුව අන්තිම මොහොත වෙනකම් පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැතුව හංගන් ඉන්න එක පාරට ඔන්න ලොකු ලොස් එකක් වෙනවා. එතකොට ආයෝජකයෝ තැම්පත් කරුව අමාරු වෙනවා. ඉතින් ඒවා වැළකෙනවා මේකෙන් නේ. ඊළඟට බැංක් නියාමන අවශ්‍යතාවලින් බැංකුව හා මූල්‍ය ව්‍යාපාර වලට ආවේනික ඇතැම් අවදානම් අවම කිරීම සඳහා වැදගත් වන විචක්ෂණශීලී ප්‍රමිතීන් ලබා දීම සිදු කරයි. ඔවුන්ට කියනවා රයිට් මෙන්න මේ ප්‍රමිතියට වැඩ කරන්න මේ රේෂියෝස් තියාගන්න මේ කියලා ඔවුන්ව යම්කිසි රෙගියුලේට් කිරීමක් සිදු කරනවා. ඊළඟට අධීක්ෂණය මගින් විතැන් ආවේක්ෂණය හා එතැන් පරීක්ෂණ සිදු කරයි. මොකද්ද මේ විතැන් and එතැන් එහෙම නැත්නම් on site and off site කියන්නේ? බලමු පළවෙනි විතැන් ආවේක්ෂණය. විතැන් ආවේක්ෂණය anu කල්තියා පිළියම් සිදු කිරීම මගින් විසඳිය හැකි ගැටලු කල්තියා හඳුනා ගැනීමේ අරමුණින් කාලීනව ආයතන වලින් ඔවුන්ගේ කාර්ය සාධනය performance සහ මූල්‍ය තත්ත්වයන් financial status පිළිබඳව දත්ත තොරතුරු ලබාගෙන ඒවා පරීක්ෂා කිරීම. මේකෙදී මේ මහා බැංකු නිලධාරීන් මූල්‍ය ආයතනයට යෑම සිදු කරන්නේ ඔවුන් මහා බැංකු නිලධාරීන් යම් රිපෝට්ස් එහෙම නැත්නම් වාර්තා මූල්‍ය ආයතනයෙන් ගෙන්නා ගන්නවා. ඒ ගෙන්නා ගන්නා වාර්තා අධ්‍යයනය කරමින් මූල්‍ය ආයතනයේ ගමන් මාර්ගයේ ඔවුන්ට ඇති වී තිබෙන අවදානම් මොනවාද යන ආදී පිළිබඳව ඔවුන් අධ්‍යයනයක් සිදු කරනවා. එසේ අධ්‍යයනයක් කරලා යම්කිසි ගැටලුවක් දක්නට ලැබුණොත් එය කල්තියා හඳුනාගෙන මේ මූල්‍ය ආයතනයට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු කරනවා. එතන මේක ඇවිල්ලා ඕෆ් සයිට්. මේ සයිට් එකට ඇවිල්ලා නැහැ. එහෙම නැත්නම් පරිශ්‍රයට ඇවිල්ලා නැහැ. පරිශ්‍රයෙන් පිටත තියාගෙන වාර්තා දත්ත වාර්තා කැඳවලා ඒවා හරහා ආයතනය හඳුනා ගැනීම ගැටලු හඳුනා ගැනීම තමයි වෙන්නේ. ඒතකොට එතෙන් පරීක්ෂණ කියන්නේ මේකට අනිත් පැත්ත. එතෙන් කියන්නේ on site. on site කියන්නේ කෙලින්ම මූල්‍ය ආයතනයට එනවා. නිලධාරීන් මූල්‍ය ආයතනයට ඇවිල්ලා එහි පොත්පත් වාර්තා අරගෙන ඒ ගණනාකරුවන් සමග සාකච්ඡා කරමින් මූල්‍ය ආයතනයේ කටයුතු පිළිබඳව සොයා බලනවා. right? ඒතකොට මේගොල්ලෝ බලනවා මහා බැංකුව දීපු විචක්ෂණශීලී නියාමන අවශ්‍යතාවන් වලට අනුගත වෙනවද? ණය අවදානම කොහොමද පාලනය කරලා තියෙන්නේ?
ද්‍රවශීල අවදානම කොහොමද පාලනය කරන්නේ? මෙහෙයුම් අවදානම කොවැනි තත්ත්වයකද තියෙන්නේ, කොහොමද පාලනය කරලා තියෙන්නේ යන ආදී පිළිබඳව ඕන අධ්‍යයනය කිරීමක් සිදු කරනවා. එතකොට මේ ආයතනය හමුවට ගිහිල්ලා පොත්පත් ගිණුම් පරීක්ෂා කරමින් මෙහෙයුම් කටයුතු ඇගයීම සිදු කිරීම අපි කියනවා එතැන් පරීක්ෂණය කියලා. එතකොට මේ එතැන් පරීක්ෂණයට ආපුවම ඔබ දන්නවා ඔන්න අපි කියනවා ඔන්න මහ බැංකු නිලධාරීන් ඔඩිට් එකට ඇවිල්ලා ඉන්නවා රයිට් ඔඩිට් එකට ඇවිල්ලා ඉන්නවා කොහොමද ඉතින් ඕන් අපිට කතා කරලා විවිධ පොත්පත් ඉල්ලනවා වාර්තා ඉල්ලනවා රිපෝට්ස් ඉල්ලනවා ඒ අනුව ඊළඟට අපෙන් කතා කරලා ඒවා ගැන ක්ලැරිෆිකේෂන්ස් ගන්නවා අරගෙන අවසානයේදී ඕන් වාර්තාවක් හදනවා ඕන් දැකපු ගැටලු පිළිබඳව රයිට් එතකොට ඔවුන් දකින්නවන යම් ගැටලු අවදානම් ඒ පිළිබඳ වාර්තාවක් හදලා අවසානයේදී කළමනාකාරීත්වය ඉහළ කළමනාකාරීත්වය සහ කළමනාකාර අධ්‍යක්ෂක සමග සාකච්ඡා කරලා ඒවා ගැටලු මොනවාද ඒවා විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන ආදී පිළිබඳව අවවාද මාර්ගෝපදේශ ලබා දීම සිදු කරනවා. එතකොට මේක තමයි අපි කියන්නේ එතැන් පරීක්ෂණ කියලා. එහෙමනම් ඔන්න අපි බැලුවා මහා බැංකුවේ විවිධ නියාමන අවශ්‍යතා නේ රයිට් සහ ඒ වගේම අපි අධීක්ෂණයේ යටතේ කතා කරා එතැන් පරීක්ෂණ සහ විතැන් ආවේක්ෂණය. දැන් කලකට පෙර මේ බලමු මොනවා ලියලා තියෙනවද කියලා නෑ නේ. ඒකට කලකට පෙර මේ මහ බැංකුව කරේ මේ එක මූල්‍ය ආයතන වලට ගිහිල්ලා ඒ මූල්‍ය ආයතන වල කටයුතු අධ්‍යයනය කරන එක. ඒකට මේගොල්ලෝ ගිහිල්ලා රයිට් මොකද වෙන්නේ කියලා බැලුවා. දැන් HNB එක නම් HNB එක කොහොමද මේ යන්නේ ඒකට තියෙන අවදානම් මොනවද කොහොමද අඩු කරන්නේ? කමර්ෂල් බැංකුව කොහොමද යන්නේ මොනවාද අවදානම් ඒ කොහොමද සාර්ථකව ගෙනියන්නේ? බැංක හවුස් ලෝන් එක ගිහිල්ලා වෙනම බැලුවා. සම්පත් බැංකුව වෙනම බලනවා. නැත්නම් මේගොල්ලෝ මේ විවිධ මූල්‍ය ආයතන වෙන වෙනම අධ්‍යයනය කිරීම සිදු කරනවා. මේකට අපි කියනවා ශුද්‍ර විචක්ෂණ අධීක්ෂණය කියලා. ශුද්‍ර විචක්ෂණ අධීක්ෂණය. මතක තියාගන්න මේ වචනේ ශුද්‍ර විචක්ෂණ අධීක්ෂණය නේ. එතකොට මේ ශුද්‍ර කියලා කියන්නේ ඇයි මේ එක එක මූල්‍ය ආයතනය ගැන තමයි මේගොල්ලෝ මෙතනදී බලන්නේ. රයිට්. ඒතකොට මේවා මේක මේගොල්ලෝ හිතනවා රයිට් මේ මූල්‍ය ආයතනය හරියට දුවනවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් මේගොල්ලෝ හොඳට දුවයි. ඊළඟ කියලා බලනවා රයිට් ඕගොල්ලෝ හොඳට දුවන්නේ මෙන්න ඕගොල්ලෝ කරන්නේ වැරදි මේවා හදාගන්න කියන ඔන්න සැටිස්ෆයිඩ් වෙනවා. නමුත් ගෝලීය මූල්‍ය අර්බුදයත් එක්ක මහ බැංකුවට තේරුම් ගියා මෙහෙම මේ එක එක මූල්‍ය ආයතනය බැලුවට වැඩක් නැහැ. ඇතැම් වෙලාවට ඔවුන් කොච්චර හොඳට දිව්වත් සමස්ත පද්ධතියටම එන බලපෑම් දරා ගැනීමට සමහරක් වෙලාවට හැකියාවක් නැහැ. සමස්ත පද්ධතියට. මොකද පද්ධතිමය අවදානම් කියන්නේ? පද්ධතිමය අවදානම් කියන්නේ යම් කිසි කම්පනයක් ඇති වෙනවා දේශීයව හෝ විදේශීයව එය මූල්‍ය පද්ධතියේ සියලු ආයතන වෙළඳපොළවල් වලට සමස්තයක් ලෙස බලපානවා. ඒතර මේ එක්කෙනෙක් විතරක් නෙමෙයි මේකෙන් හානි වෙන්නේ. සියලුම මූල්‍ය ආයතන වලට මේක බලපානවා. right? ඉතින් මේකට අපි කියන පද්ධතිමය අවදානම. සමස්ත පද්ධතියටම ඇතිවෙන අවදානමක් කියලා. දැන් ගෝලීය මූල්‍ය අර්බුදය වගේ එකක් ගත්තොත්, ආසියානු මූල්‍ය අර්බුදය වගේ එකක් ගත්තොත්, එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරය වගේ දේශීය ප්‍රශ්නයක් ගත්තොත් අපි දන්නවා මේ එක බැංකුවකට විතර නෙමෙයි ප්‍රශ්න ඇති වෙන්නේ. සමස්ත පද්ධතියටම ඔන්න ගැටලු ඇති වෙනවා. දැන් කොරෝනා වෛරසය හරහා එන පැන්ඩමික් එකේ ඇති වෙන තත්ත්වය හරහා සමස්ත පද්ධතියට මේ එක මූල්‍ය ආයතනයකට දෙයකට හොඳට හිටියා කියලා වැඩක් නැහැ. ඒ හැමෝම බලපෑමට ලක් වෙනවා. right? ඒතර මේ වශයෙන් මේ අනාදි වශයෙන් මහා බැංකුව දැක්කා අපි එමනම් මේ එක එක මූල්‍ය ආයතනය ගැන විතරක් බලලා හරියන්නේ නැහැ. සමස්ත මූල්‍ය පද්ධතියට බලපාන අවදානමුත් අපි හඳුනාගෙන ඒවට ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා. ඉන්නේ මේ කාර්යය සිදු කරන්නට ඕන් පටන් ගත්තා මොකද්ද? සාර්ව විචක්ෂණ අධ්‍යයනය. සාර්ව විචක්ෂණ අධීක්ෂණය අධ්‍යයනය සිදු කරන්නට. ඒක සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති මගින් මොකද්ද කරන්නේ? සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතියේ අවදානම් වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණු කරගෙන මූල්‍ය ස්ථායීතාවයට තර්ජනයක් ඇති විය හැකි පද්ධතිමය අවදානම් ගොඩ නැංවීමට හේතු වන කරුණු අඩු කිරීමට කටයුතු කරනවා. right? ඒකට මේකෙදී මොවුන්ගේ කාර්යය ඇවිල්ලා මේ එක කම්පැනියක් එක බැංකුවක් හරියට දුවනවා කියන එක එන්ෂුවර් කිරීම නෙමෙයි. සමස්ත මූල්‍ය පද්ධතියේම ස්ථායීතාවය සහතික කිරීම. අවදානම වැළැක්වීම ලිහිල් කිරීම. right?
right. ඒතකොට සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති මගින් මූල්‍ය පද්ධතිය සමස්තයක් ලෙස අධ්‍යයනය කරලා මේ සමස්ත මූල්‍ය පද්ධතියට ඇති වෙන අවදානම් අන්තරායන් හඳුනා ගැනීම සහ ඒ සඳහා පිළියම් ගැනීම තමයි සිදු වෙන්නේ. ඒතකොට විභාගයේදී ඔබගෙන් අහලා තිබ්බ මට මතකයි ප්‍රශ්නයක් සාර්ව විචක්ෂණ අධීක්ෂණය සහ ශුද්‍ර විචක්ෂණ අධීක්ෂණය අතර වෙනස මොනවද? වෙනස මොකද්ද වෙනස? පළවෙනි එකේදී කියන්නේ මොකද්ද? යම් ආයතනවල යහපැවැත්ම තමයි බැලුවේ ફોකස් කරේ. සාර්ව විචක්ෂණ අධීක්ෂණයේදී සමස්ත පද්ධතියට ඇති වෙන පද්ධතිමය අවදානම් පිළිබඳව තමයි ફોකස් කරන්නේ. right. ඊළඟට මහා බැංකුවේ දැන් අපි මේ කාර්යයන්නේ කතා කරන්නේ. ඒතර මහා බැංකුවේ තව එක කාර්යයක් තමයි බිඳ වැටෙන මූල්‍ය ආයතන निराකරණය කිරීම. right. එතකොට මොකද කරන්නේ? පාඩු ලබන ආයතනයක් පවතින විට මහා බැංකුව නියාමකයෙකු ලෙස මැදිහත් වී එම ආයතනයේ නැවත යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ දරනු ලබයි. දැන් ඒක තමයි ඔබ දැක්කේ ETI එක සම්බන්ධයෙන් ඊළඟට ද ෆයිනෑන්ස් එක සම්බන්ධයෙන් මහා බැංකුව කරපු දේ. ඒතර මහා බැංකුව ප්‍රථමයෙන්ම මැදිහත් වෙලා ඒ යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ දරනවා. right. එසේ යථා තත්ත්වයට පත් වුණොත් හොඳයිනේ. ඒතර එමගින් එම ආයතන අසාර්ථක වීම තුල මූල්‍ය පද්ධතියට ඇතිවිය හැකි ඍණාත්මක බලපෑම අවම කිරීමට කටයුතු කරනවා. ඒතකොට බැරි වෙලාවත් මේක අසාර්ථක වෙලා යම් ඍණාත්මක බලපෑමක් ඇති වේ නම් එය වැළැක්වීම සඳහා මොවුන් මුලින්ම ඉදිරිපත් වෙනවා. ඉතින් මේව කරොත් මොකද වෙන්නේ? මේ හරහා බදු ගෙවන්නන් අදාළ ආයතන වල කොටස්කරුවන් සහ අනාරක්ෂිත ණය හිමියන් වෙත වෙන බලපෑම අවම කරනවා. ඒතර මෙහෙම මහ බැංකුව මේවට මැදිහත් උනේ නැත්නම් මේ මූල්‍ය ආයතන කඩන් වැටෙනවා. එහෙම කඩන් වැටුනොත් බදු ගෙවන ජනතාවට මූල්‍ය ආයතනවල කොටස්කරුවන්ට ණය හිමියන්ට තැන්පත්කරුවන්ට මේ සියල්ලටම බලපෑමක් එල්ල වෙනවා. ඒ නිසා මොවුන් මැදට ගිහිල්ලා මේ වැටෙන්න ඉස්සෙල්ලා මැදිහත් වෙලා යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කිරීම තුළ බිඳ වැටෙන මූල්‍ය ආයතන බිඳ වැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාමට උත්සාහ දැරීමක් වෙනවා. ඒතකොට ඒක අපි දැක්කා මේකේ විතරක් නෙමෙයි අපි හිතමු යුනියන් බැංක් එකේදී කොහොමද මහා බැංකුව ඉදිරිපත් වෙලා සම්පත් බැංකුව චින්කාරා සහ තවත් සිංගප්පූරු සමාගමක් සමග එකතු වෙලා ඔවුන්ට ව්‍යාපාරය නැවත කරගෙන යාමට කොහොමද උදව් කරේ. right. ඒ වගේම මේ සෙලාන් බැංකුව අවස්ථාවේදී අපි දැක්කා කොහොමද මැදට ඇවිල්ලා බැංක් ඔෆ් සිලෝන් එකේ කළමනාකරණ සහාය ලබා ගනිමින් කොහොමද මේ ප්‍රශ්න निराකරණය කරේ. ඒතර මේ බිඳ වැටුනම නෙමෙයි බිඳ වැටෙනට පෙර මහා බැංකුව ඉදිරිපත් වෙලා ඒවා කොහොම හරි බිඳ වැටීමට නොදී නැවත යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ කරනවා. right. ඒතර සමහරක් විට ඔබ දකින්න ඇති සමහරක් අය අහනවා ඇයි මේ එකපාරට වහලා දාන්නේ නැත්තේ? එහෙම එකපාරට මේ මූල්‍ය ආයතන වහලා දාන්නේ නැහැ. මූල්‍ය ආයතන ඉස්සෙල්ලම උත්සාහ කරනවා යථා තත්ත්වයට පත් කරන්න. බැරි වුණොත් තමයි ඊළඟ පියවරට යන්නේ. right. ඊළඟ තමයි මූල්‍ය වෙළඳපොළ යටිතල පහසුකම් අධීක්ෂණය. මේ මොකද කරන්නේ? වෙළඳපොළ නිසි ක්‍රියාකාරීත්වය හා මූල්‍ය ස්ථාවරත්වය මූල්‍ය යටිතල පහසුකම් මගින් සපයන සේවාවන්හි ක්‍රමවත්භාවය හා අඛණ්ඩ ක්‍රියාකාරීත්වය මත රඳා පවතී. ඒතර මූල්‍ය යටිතල පහසුකම් කියලා කියන්නේ මේ මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන එහි ඉදිනදා ක්‍රියාකාරීත්වය කරගෙන යාමට අවශ්‍ය වෙන පද්ධති. එතකොට අපි දන්නවා දැන් අපේ සාමාන්‍යයෙන් යටිතල පහසුකම් කියන රටක හඳුන්වන්නේ මොනවද? ඉලෙක්ට්‍රිසිටි, ටෙලිෆෝන්, පාරවල්, මේ වතුර යටිතල පහසුකම්. මොකද තමන් සාමාන්‍ය ජන ජීවිතය ගෙන යාමට උපකාරී වෙන්නා වූ පහසුකම්. ඒ වගේම මේ මූල්‍ය පද්ධතිය ගෙන යාම සඳහා අපි දන්නවා අපිට ඕනේ ගෙවීම් හා පියවීම් පද්ධති, සුරකුම් පියවීම් පද්ධති, මධ්‍ය ප්‍රතිපාර්ශව යන ආදී දේවල් අවශ්‍ය වෙනවා. ඒතර ගෙවීම් හා පියවීම් පද්ධති මගින් ව්‍යාපාර හා අනිකුත් වෙළඳ සහභාගීකරුවන්ට මුදල් හෝමාරු එකිනෙකා අතර සල්ලි හෝමාරු කරගන්න. මුදල් ගෙවීමට ණය ගනුදෙනු සඳහා මුදල් ලබා දීම, ගෙවීම සඳහා පහසුකම් සපයන. ඒතර මේක නැත්නම් මූල්‍ය වෙළඳපොළකට දුව ගන්න බෑ. මූල්‍ය පද්ධතිය දුවන්න බෑ නේ. ඒතර අපි මූල්‍ය පද්ධතියේ සුරකුම් විකිණීම, සුරකුම් මිලදී ගැනීම, අන්තර් මූල්‍යකරණය මේ සියල්ල සඳහා ගෙවීම හා පියවීම පද්ධතිය අත්‍යවශ්‍යයි. ඊළඟට සුරකුම් පියවීම පද්ධතිය හෝ කොටස් ණය සුරකුම් පත්වල ආයෝජන හෝමාරු සඳහා පහසුකම් සැලසීම.
මේක නැත්තම් කොහොමද අපිට පුළුවන් වෙන්නේ සුරකුම්පත් විකිණීම මිලදී ගැනීම සිදු කරන්න? මේක කරන්න බෑ. එhmenan සුරකුම්පත් හා පියවීම පද්ධතිය අපිට අවශ්‍ය වෙනවා. එතකොට යටිතල පහසුකම් අකණ්ඩ හා සුමට මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරීත්වය සහ මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අපි පවත්වාගෙන යා යුතුයි. උදාහරණයක් අපි තාම සරල උදාහරණයක් ගත්තොත් අපිට එක දවසක චෙක් ක්ලියරින් සිස්ටම් එක බිඳ වැටුණා. මූල්‍ය පද්ධතියට වෙන හානිය කොච්චරද? සියලුම ගණතුරු නවතිනවා නේ. චෙක් පත්‍රකින් කරපු සියලුම ගණතුරු නවතිනවා. යම් කිසි දවසක RTGS එක බිඳ වැටුණා. එදාට අන්තර් බැංකු ගණදුණු සම්පූර්ණයෙන්ම නවතිනවා. නේ? එතකොට ඔන්න විශාල ගැටලුවක්, විශාල අර්බුදයක්. ඒ නිසා මේ මූල්‍ය වෙළඳපොළ ඔක්කොම දේවල්, මූල්‍ය ආයතන, වෙළඳපොළවල්, සුරකුම්පත්, හුවමාරු මේ සියල්ල සිදු වෙන්න නම් මේ මූල්‍ය වෙළඳපොළ යටිතල පහසුකම් තියෙන්න ඕනේ. ඒක හරියට උදාහරණයක් ගන්න රටේ ජන ජීවිතේ පවතින්න නම් ඉලෙක්ට්‍රිසිටි, වෝටර්, ටෙලිෆෝන් මේවා තියෙන්න ඕනේ. පාරවල් මේවා එකපාරට මේ ඉලෙක්ට්‍රිසිටි නැති වුණොත්, එකපාරට වතුර නැති වුණොත්, ටෙලිෆෝන් කඩාගෙන වැටුණොත්, ඊළඟට පාරවල් යන්න බැරි වුණොත් ජන ජීවිතයට ගෙනියන්න බෑ. කොච්චර ජන ජීවිතේ කරගෙන යන්න රස්සා තිබ්බත් යන්න විදියක් නැහැ. රයිට්. ගන්න දේවල් තිබ්බත් කරන්න විදියක් නැහැ. ඉතින් ඒ වගේ තමයි. ඒතර මේ මූල්‍ය පද්ධතිය සාර්ථකව පවත්වාගෙන යන්න මූල්‍ය වෙළඳපොළ යටිතල පහසුකම් අතිශයින් වැදගත් වෙනවා. මේ සඳහා අපි අනිවාර්යයෙන්ම නියාමනය කරලා පවත්වාගෙන යන්න ඕනේ ගැටලුවකින් තොරව එදිනෙදා ගනුදෙනු. රයිට්. දැන් අපි මේ කතා කරේ ඉස්සෙල්ලා මේ මහ බැංකුවේ ප්‍රධාන කාර්ය. විවිධ කාර්යයන් මොනවාද කාර්යයන් කතා කරේ? නියාමන අවශ්‍යතා පැනවීම, අධීක්ෂණය යටතේ විතැන් ආවේක්ෂණය, විතැන් පරීක්ෂණ, ඊළඟට බිඳ වැටෙන මූල්‍ය ආයතන නිරාකරණය කිරීම, මූල්‍ය වෙළඳපොළ යටිතල පහසුකම් අධීක්ෂණය යනාදී දේවල් අපි කතා කරා. මේ මහ බැංකුවේ කරන දේවල්. ඊළඟට අපි බලනවා මේ මූල්‍ය ආරක්ෂණ ජාලය පිළිබඳව. ඉංග්‍රීසියෙන් අපි කියනවා ෆයිනෑන්ෂල් සේෆ්ටි නෙට්. ෆයිනෑන්ෂල් සේෆ්ටි නෙට්. එතකොට අධීක්ෂණය, විශ්ලේෂණය, අවසාන ණය දෙන්නාගේ පහසුකම සහ තැන්පතු රක්ෂණය අපි මූල්‍ය ආරක්ෂණ ජාලයේ කොටස් ලෙස හඳුනා ගන්නවා. අධීක්ෂණය, විශ්ලේෂණය, අවසාන ණය දෙන්නාගේ පහසුකම, තැන්පතු ආරක්ෂණය. මේ යටතේ දැන් අපි අනික් ඒවා කලින් කතා කරා. දැන් අපි කතා කරමු ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් වැඩසටහන. ඒත් අපි විභාගයේ දැකලා තියෙනවා මෑත කාලීනව අනිවාර්යෙන් මේකෙන් යම් කිසි ප්‍රශ්නයක් එනවා. රයිට්. ඉතින් ඔබට මේ එකපාරක් නම් ආව මම හිතන්නේ ලකුණු 5ක් 10ක් වගේ හොයාගන්න පුළුවන් ප්‍රශ්න. නමුත් අනිවාර්යයෙන්ම අඩුම ගානේ ලකුණු දෙකක්වත් හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක් මේකෙන් එනවාම තමයි පසුගිය කාලයේ බලපුවාම. ඉතින් ඉදිරියේදී එහෙම වෙයිද නැද්ද අපි දන්නේ නැහැ. නමුත් මේ එහෙම එන්නේ මේ ඉතාමත් වැදගත් කැලලකින්ද මේ සිස්ටම් එකේ ඔබ දැනගත යුතුයි. right? ඒතර මේ මූල්‍ය පද්ධති ස්ථාවරත්වය ගැන කතා කරද්දී ඔබ කතා කළ යුතු ඉතාම වැදගත් කැලලක් තමයි මේ ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් වැඩසටහන. ඒතර අපිට පේනවා 2010 වර්ෂයේදී තමයි මහා බැංකුව මේක ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ. right? ඒතර මේ ගෝලීය වශයෙන් වෙනත් රටවලුත් ක්‍රියාත්මක කරන්නා වූ පහසුකම් වැඩසටහනක්, ලික්විඩිටි සපෝට් සිස්ටම් එකක්. right? එතකොට මේක හඳුන්වා දෙනවා අපි ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් වැඩසටහන කියලා. ශ්‍රී ලංකා ඩිපොසිට් ඉන්ෂුරන්ස් ඇන්ඩ් ලික්විඩිටි සපෝට් ස්කීම්. දැන් අපි මේ විදිහට හඳුන්වන්නේ මේන් ප්‍රධාන වශයෙන්ම තැන්පතුකරුවන් ආරක්ෂා කරනවා වගේම යම් මූල්‍ය ආයතනයකට ද්‍රවශීල අර්බුදයක් ඇති වුණොත් తాවකාලික පහසුකම් සැපයීමත් සිදු කරනවා. right? එතකොට මෙය 2010 දී මහ බැංකුව හඳුන්වා දෙන්නේ අනිවාර්ය තැන්පතු ආරක්ෂණ වැඩපිළිවෙලක් හැටියට. අනිවාර්ය කියලා කියන්නේ මේකට කැමති වුණත් නැති වුණත් මේ මූල්‍ය ආයතන, තැන්පතු ගන්නා මූල්‍ය ආයතන සහභාගී විය යුතුයි කියන දේ. ඒතර ඇයි මේක මේ 2010 හඳුන්වා දෙන්නේ? මූල්‍ය ආයතන අසාර්ථක වීම තුළ තැන්පත්කරුවන්ට වන හානිය අවම කිරීම හා තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට යාන්ත්‍රණයක් ඇති කිරීම. එතකොට මේ කාලේ අපි දැක්ක යම් යම් ෆයිනෑන්ස් කම්පනීස්
අසාර්ථක වෙනවා. මිනිස්සු ලොකු ප්‍රශ්න වලට මුහුණ පානවා. right? එතකොට ගෝලීය මූල්‍ය අර්බුදයේදී අපි දැක්කා මිනිස්සු විශාල වශයෙන් තමන්ගේ තැන්පත් අහිමි වී යාම තුළ අර්බුදකාරී තත්ත්වවලට පත් වුණා. මේ තුළ මහජනතාවගේ විශ්වාසය හුඟක් අඩු වෙගෙන යමින් තිබ්බේ. right? එතකොට මේ ආරක්ෂණ වැඩපිළිවෙල හඳුන්වා දීලා මේගොල්ලෝ අරමුණු කරේ මූල්‍ය ආයතනය අසාර්ථක වෙනකොට තැන්පත්කරුවන්ට වෙන හානිය අවම කරන්නයි මේ තැන්පත්කරුවෝ ආරක්ෂා කරන්නයි. නැත්තම් මේ තැන්පත්කරුවෝ තමන්ගේ මුදල් නැති වුණා කියලා වහ බොනවා ජීවත් වෙන්න බැරුව යනවා. මේ ලොකු ප්‍රශ්න. ඉතින් මේගොල්ලන්ව යම් තාක් දුරකට ආරක්ෂා කරන්න තමයි මේ යාන්ත්‍රණය ඇති කරේ. ඊළඟට මේගොල්ලෝ මේ යාන්ත්‍රණය හරහා උත්සාහ කරා තැන්පත්කරුවන්ගේ විශ්වාසය වැඩි කරලා එමගින් මූල්‍ය ආයතන හා සමස්ත මූල්‍ය පද්ධති ස්ථාවරත්වය ප්‍රවර්ධනය. එතකොට මොකද්ද මේකෙදි කරන්නේ? මේකෙදි කියලා කියනවා right යම් කිසි මූල්‍ය ආයතනයක් ෆේල් වුණොත්, යම් කිසි මූල්‍ය ආයතනයක් බිඳ වැටුණොත්, ඒ බිඳ වැටෙන මූල්‍ය ආයතනයේ ඔබ දාලා තියෙනවා නම් ඩිපොසිට් ලක්ෂ 6ක් දක්වා මේ ක්‍රමයේ යටතේ ඔබට වන්දි ලබා දීමක් සිදු කරනවා. එතකොට ඔබගේ සල්ලි සම්පූර්ණයෙන් නැති වෙන්නේ නැහැ. ලක්ෂ 6ක් ඔබට අනිවාර්යෙන් දාලා තියෙනවා නම් ලක්ෂ 6ක ඩිපොසිට්ස් තියෙනවා නම් ලක්ෂ 6ක් දක්වා ඔබට නැවත මේ තැන්පතු රක්ෂණ ක්‍රමයේ යටතේ ලබා ගැනීමට හැකියාව තියෙනවා මූල්‍ය ආයතනයේ කඩා වැටුණත්. හැබැයි ඊට වඩා බෑ. ඒතකොට මේක තමයි උපරිම කියන්නේ. දැන් මේව දුන්නාම ඉතින් මිනිස්සුන්ට පැනික් වෙන්න හේතුවක් නැහැනේ. දැන් මිනිස්සු දකිනවා ඕකේ මිනිස්සුන්ට ආරංචියක් එනවා. මේ මූල්‍ය ආයතනයේ පොඩ්ඩක් ට්‍රබල් එකක් තියෙනවා. පොඩ්ඩක් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. එහෙම කිව්වම දැන් මිනිස්සු පැනික් වෙනවා. අනේ මගේ සල්ලි ටික. මේක නැති වෙයිද දන්නේ. එතකොට ඔබට කියනවා රයිට් ඔබ බය වෙන්න එපා. ලක්ෂ 6ක් දක්වා ඔබට තැන්පතු ආරක්ෂණයෙන් අනිවාර්යෙන් ලැබෙනවා. එතකොට විශාල ගණනක් ඉන්න කුඩා තැන්පත්කරුවෝ තුල විශ්වාසයක් ගොඩනගෙනවා. එහෙනම් මට බය වෙන්න දෙයක් නැහැ. මම බැංකුව ගාවට ගිහිල්ලා අඬා වැටෙන්න ඕනේ නැහැ මගේ ඩිපොසිට් එක අදම දෙන්න කියලා. ප්‍රශ්නයක් වුණොත් මට සරණක් තියෙනවා. මොකද සරණ? ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ දවශීලතා පහසුකම් වැඩසටහන යටතේ ලක්ෂ 6ක් දක්වා මට වන්දි ලබා ගන්නට පුළුවන් මගේ සල්ලි තියෙනවා නම් ඒ මූල්‍ය ආයතනය. right සල්ලි තියෙනවා කියන්නේ දැන් මේ මධ්‍යමයේ ලක්ෂයක් තිබුණම ලක්ෂ 6ක් දෙන්නේ නැහැ. ඩිපොසිට්ස් තියෙන ප්‍රමාණය ලක්ෂ 6 දක්වා දෙනවා. ලක්ෂ 6ක් තිබ්බොත් දෙනවා. ලක්ෂ 7ක් තිබ්බොත් 6යි දෙන්නේ. ඊටු ලක්ෂය ඉතින් දෙන්න විදියක් නැහැ. ඒක ඈවර කිරීම හරහා තමයි ඔබට හම්බ වෙන්නේ. ඒතකොට ලක්ෂ 7ක් තිබ්බොත් 6ක් දක්වා දෙනවා. 6ක් තිබ්බොත් 6ම දෙනවා. right 5ක් තිබ්බොත් 5යි දෙන්නේ. 5ක් තිබ්බම 6ක් දෙන්නේ නැහැ ඔබට. හරි. 5ක් තිබ්බම 5යි දෙන්නේ. මොකද ඔබට මතකද අපි කතා කරා රක්ෂණයේ ප්‍රින්සිපල් එක මොකද්ද? හානිය අවම කිරීම. ලාභ ලබා ගැනීම උපකාර කිරීම නෙවෙයි. right දැන් එතකොට මේ ක්‍රමය හරහා ඔන්න තැන්පත්කරුවන්ට විශ්වාසය වැඩි වෙනවා. දැන් බය වෙන්නේ නැහැ. දැන් තැන්පත්කරුවා ආවම කියන ඔය මේ ඇයි ඔය එන්නේ? ගන්න එපා අපරාධනේ. අපි දැන් රක්ෂණ වැඩසටහනක් තියෙනවා බය නැතුව යන්න. කිව්වම ඉතින් ඇවිල්ලා බැංකුවෙන් මගේ ඩිපොසිට් එක දෙන්න කියලා ඉල්ලලා තර්ජනය කරනවා වෙනකොට උන්ට ඕන හිතනවා රයිට් ඕකේ ප්‍රශ්නයක් නැහැ. මෙන්න මගේ ඩිපොසිට් එක ආරක්ෂිතයි කියලා උන් යනවා. මේක මූල්‍ය පද්ධතියේ පොඩි ගැටලු ඇති වුණාම මේ මූල්‍ය ආයතන වලට දුවගෙන ඇවිල්ලා මිනිස්සු සල්ලි ඉල්ලලා මූල්‍ය පද්ධතිය අස්ථාවර වීම වළක්වීමට ප්‍රධාන වශයෙන් උපකාරී වෙනවා. දැන් එතකොට මේ ආරක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් වැඩසටහනට ඇතුළත් වෙන ආයතන මොනවද? එතකොට අපිට ප්‍රධාන වශයෙන්ම ඇතුළත් වෙන ආයතන තුනක් තියෙනවා. සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු. එහෙනම් මේ වාණිජ බැංකු වල තියෙන ඩිපොසිට්ස් වලට අනිවාර්යයෙන්ම මේ තැන්පතු ආරක්ෂණ වැඩ පිළිවෙලට ගිහිල්ලා වාරික ගෙවන්න සිද්ධ වෙනවා. සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු. එහෙනම් විශේෂිත බැංකුත් මේකට අයත් වෙනවා. right specialized banks. ඊළඟට සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම් finance companies උත් මේකට ඇතුළත් වෙනවා. දැන් මේක තමයි ඔබ දකින්නට ඇති පසුගිය කාලේ අපිට කිව්වා මොකද්ද මහ බැංකුව විසින් ETI එකේ ද ෆයිනෑන්ස් එකේ ඩිපොසිටර්ස්ලට ලක්ෂ 6 දක්වා වන්දි ලබා දෙනවා. මොකක් යටතේද? තැන්පතු ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ දවශීලතා පහසුකම් වැඩසටහන යටතේ. ඉතින් ඔවුන්ට ඔන්න ලක්ෂ 6ක්වත් අඩුම ගානේ වන්දිය ලබා ගන්නට පුළුවන් මෙම වැඩසටහන හරහා. දැන් එතකොට මේ රක්ෂණ වලට වාරික ගෙවන්න ඕනේ. කවුද මේවා ගෙවන්නේ? මේවා ගෙවන්නේ තැන්පත්කරුවෝද? නැත්නම් කවුද ගෙවන්න ඕනේ?
දැන් මේකෙදි මතක තියාගන්න මේ රක්ෂණයට වාරික ගෙවන්න ඕනේ ගණදුනුකරුවා නෙමෙයි. වාරික ගෙවන්න ඕනේ අදාළ බලපත්‍රලාභී වාණිජ බැංකුව, අදාළ බලපත්‍රලාභී විශේෂිත බැංකුව හෝ අදාළ බලපත්‍රලාභී මුදල් සමාගම. එතන මේගොල්ලෝ තමයි වාරික ගෙවන්නේ. එතකොට ඔබ ඩිපොසිට් බේස් එක අරගෙන එලිජිබල් ඩිපොසිට්ස් අරගෙන ඒ එලිජිබල් ඩිපොසිට්ස් වලින් පර්සන්ටේජ් එකක් ඔබ ගෙවනවා වාරික හැටියට මේ ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රව්‍යශීලතා පාසුකම් වැඩසටහනට. ඉතින් යම් කිසි වෙලාවක ඔබේ ආයතනය කඩාගෙන වැටුණොත් ඔබේ ආයතනයේ ඉන්න ගණදුනුකරුවන්ට ඒ හරහා වන්දි ලැබෙනවා උපරිමය කීයද ලක්ෂ 6ක් දක්වා. මේක තමයි මෙකැනිසම් එක. දැන් කොහොමද මේ වාරික ගෙවන්නේ? කොහොමද මේ වාරික ගෙවන්නේ? ඒක ඔබට පේනවා මෙන්න මේ chart එකේ. right? දැන් ඒතකොට මේක පොඩ්ඩක් කියවන්න බලන්න ඔබට. මම කියවන්න ඉස්සෙල්ලා. right. මම හිතනවා ඔබ කියව ගන්න නැති කියලා. මම ඔබට පැහැදිලි කිරීමක් සිදු කරන්න. මේක තියෙනවා කොහොමද ප්‍රීමියම් එක කැල්කියුලේට් වෙන්නේ? Licensed banks which maintain a capital adequacy ratio of 14% or above. කියන්නේ ලියාපදිංචි බැංකු මුළු ප්‍රාග්ධන අනුපාතය 14ට වඩා වැඩි හෝ 14ක් වන at the end of immediately preceding financial year. කලින් අවුරුද්දට අනුව 14ක් හෝ ඊට වැඩිය වෙන. As per its audited accounts, විගණනය කරන ලද ගිණුම් වාර්තාවලට අනුව accepted by the Director of Bank Supervision, a premium of 0.1% per annum, 0.1% per annum, payable quarterly, amakarthuwe, calculated on total amount of all eligible deposits as at end of the quarter. මොකද මේ කියන්නේ? සෑම කාර්තුවක් අවසානයේදීම එම කාර්තුව අවසානයේදී ගණනය කරන ලද සුදුසුකම්ලත් සියලු තැන්පතු වල එකතුවෙන් 0.1ක් ගෙවන්න ඕනේ කාර්තුමේ පදනම යටතේ මේ වාරික හැටියට. right? ඒකට හැම ක්වාටර් එකේම ඒ ක්වාටර් එකට තියෙන ඩිපොසිට්ස් ටික ගණනය කරලා අපි 0.1% per annum අපි කාර්තුමේ වශයෙන් ගෙවීම සිදු කරනවා. ඒතර ඊළඟට මොකද අනික් බැංකු license banks එතකොට all other කියලා කියන්නේ 14ට වඩා total capital එක අඩුයි නේ. capital adequacy ratio එක 14ට වඩා අඩුයි තමයි මේ කතා කරන්නේ. ඒගොල්ලෝ කීයක් ගෙවන්න ඕනද? 0.125% per annum payable quarterly කාර්තුමේ වශයෙන් calculated on total amount of the all eligible deposits as the end of the quarter. එකම විදිහට කාර්තුවක් අවසානයේදී තිබෙනා වූ සියලු සුදුසුකම්ලත් ඩිපොසිට් වලින් 0.125ක් ගෙවන්න ඕනේ කාර්තුමේ වශයෙන් අනිකුත් සියලු බැංකු. අනිකුත් සියලු බැංකු කියන්නේ මොනවද? 14ට වඩා capital adequacy ratio එක අඩු බැංකු. දැන් finance company වල තත්ත්වය මොකක්ද? Registered finance companies a premium of 0.15%, 0.15 වැඩි නේ අනික් දෙන්නටම වඩා වැඩි. 0.15% per annum payable monthly. මේගොල්ලෝ මාසිකව ගෙවන්න. Calculated on total amount of all eligible deposits as at end of the month. මාසයේ අවසානයේදී තිබෙනා වූ සියලු සුදුසුකම්ලත් තැන්පතු වල එකතුවෙන් 0.15ක් ගෙවන්න ඕනේ මාසිකව වාරික හැටියට මේ ක්‍රමයට. right? ඒකට මෙන්න සමාජිකයෝ 3 දෙනා ඉන්නවා. ලියාපදිංචි බැංකු, ලියාපදිංචි බැංකු කිව්වම එනවා වාණිජ බැංකු සහ විශේෂිත බැංකු දෙකම. ඊළඟට ලියාපදිංචි මුදල් සමාගම්. ඒතකොට ඒ අනුව අපිට පේනවා ලියාපදිංචි බැංකු ගත්තම capital adequacy ratio එක 14ට වැඩි නම් ඒගොල්ලෝ 0.1යි ගෙවන්නේ. 14ට අඩු නම් 0.125යි ගෙවන්නේ. මේගොල්ලෝ ගෙවන්නේ කොහොමද? quarterly. කාර්තුමේ වශයෙන්. හැම කාර්තුවෙම ගෙවන්න ඕනේ
කොහොමද ගණනය කරන්නේ කාර්තුව අවසානයේදී තිබෙනා වූ සුදුසුකම්ලත් ඩිපොසිට් ප්‍රමාණය බලලා ඒකෙන් තමයි මේක ගෙවන්න ඕනේ. එතකොට 14ට වඩා කැපිටල් ඇඩික්වසි එක අඩු අය 0.125ක් ගෙවන්න. දැන් ෆයිනෑන්ස් කම්පැනිස් වලට ආවා මුදල් සමාගම් වලට ආපුවම වෙන කිසිම දෙයක් නැහැ. ක්‍රයිටීරියා එක හරියට ස්ට්‍රේට් ෆෝවර්ඩ් මාසිකව ගෙවන්න ඕනේ. මාසිකව මේ ලයබිලිටි එක කැල්කියුලේට් කරනවා. ප්‍රීමියම් එක 0.15යි. 0.15යි. රයිට්. ඒතකොට 0.1යි 0.125යි ෆයිනෑන්ස් කම්පැනි 0.15යි. ඔබට පේනවා අර මේ පළවෙනි සහ දෙවෙනි අවස්ථාවේදී වෙනස වෙන්නේ ප්‍රාග්ධනය වැඩි නම් ස්ථාවරභාවය වැඩි. ස්ථාවරභාවය වැඩි හින්දා ඒගොල්ලෝ අඩු ප්‍රීමියම් එකක් ගෙවනවා. ප්‍රාග්ධනය 14ට අඩු නම් ඒ කියන්නේ සාපේක්ෂව ස්ථාවරභාවය අඩුයි. සාපේක්ෂව ස්ථාවරභාවය අඩු නිසා අරට වඩා පොඩි වැඩියක් තියෙනවා ප්‍රීමියම් එකේ. ඉතින් ඕක තමයි තියෙන්නේ. මෙන්න ඔබට පේනවා මේ කොහොමද මේ සමාජිකයෝ වාරික ගෙවන්නේ කියලා. ඊළඟට මුදල් මණ්ඩලය විසින් සමාජික ආයතනයක බලපත්‍රය අහෝසි කරන අවස්ථාවක. දැන් අපි දැක්කා පෞගේ කාලේ අහෝසි කරා කාගේද? ද ෆයිනෑන්ස් එකේ ETI එකේ අහෝසි කරා. අහෝසි කරන අවස්ථාවක සුදුසුකම්ලත් තැන්පත් කරුවන්ට එක ආයතනයක එක් තැන්පත් කරුවෙකුට එක ආයතනයක එක තැන්පත් කරුවෙකුට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා. ඒතකොට කොච්චර ඩිපොසිට් තිබ්බත් කීයද උපරිමය? රුපියල් ලක්ෂ 6යි. ලක්ෂ 6ක උපරිමයක් දක්වා මෙම ස්කීම් එක මගින් SLDI LSS ස්කීම් එක, ඒ කියන්නේ ශ්‍රී ලංකා ඩිපොසිට් ඉන්ෂුරන්ස් ඇන්ඩ් ලික්විඩිටි සපෝට් ස්කීම් රයිට් මගින් හානිපූර්ණය සිදු කරනවා. රයිට් හානිපූර්ණය සිදු කරනවා. සමාජික ආයතනයක් හදිසි ද්‍රවශීලතා ගැටලුවකට මුහුණ දුන් විට ඔන්න ඔබට ඔබ දැන් මේකේ සමාජික මූල්‍ය ආයතනයක් ඔබ හදිසි ද්‍රවශීලතා ගැටලුවකට මුහුණ දෙනවා. එතකොට මුදල් මණ්ඩලයේ නියාමනයන් සහ කොන්දේසි වලට යටත්ව එම සමාජික ආයතනයට මේ යටතේ ද්‍රවශීලතා ආධාර ලබා ගන්නටත් හැකියාව තියෙනවා. ඒ නිකන් මරණාධාර සමිතියක් වගේ ගත්තම මැරුණොත් ලක්ෂ 6යි. හැබැයි දැන් මරණාධාර සමිතිය වලට ගිහිල්ලා ඔබ කිව්වම ලෙඩ වෙලා කියලා කියනවනේ. ලෙඩ වෙලා නම් දෙන්න බෑ සර් මැරුණම එන්න කියලා. මේක එහෙම නැහැ. මේක කියනවා ලෙඩ වුණත් පොඩ්ඩක් හම්බ වෙනවා. ආධාර හම්බ වෙනවා. මොකක්ද ලෙඩ වෙනවා කියන්නේ? ද්‍රවශීලතා ගැටලු. ද්‍රවශීලතා ගැටලුවක් ඇති වුණාම මේ යටතේ ආධාරයක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම යම් කිසි වෙලාවක සමාජික ආයතනය බිඳ වැටුණොත් ඒ වෙලාවට තැන්පත් කරුවන්ට ලක්ෂ 6 ගානේ ඔන්න ගෙවනවා උපරිමේ ලක්ෂ 6 ගානේ රයිට් දක්වා හානි පූර්ණය කිරීම සිදු කරනවා. මේක තමයි ලැබෙන ප්‍රතිලාභ මේ ද්‍රවශීලතා පහසුකම් වැඩසටහන යටතේ. රයිට් දැන් මම මෙහෙම දෙයක් අහනවා ඊළඟ ස්ලයිඩ් එකට යන්න ඉස්සෙල්ලා ඔබගේ මේ වැඩසටහන මෙහෙම තිබ්බම මේක හොඳයි තමයි. මේකෙන් ඇතිවිය හැකි යම් මේ අපි දකින සදාචාරාත්මක උවදුරක් ඔබ දකින්නවාද? මොරාල් හැසඩ් එකක්. සදාචාරාත්මක උවදුරක් ඇතිවිය හැක කියලා ඔබට හිතෙනවද? මොකද හිතන්නේ? කියන්න බලන්න පොඩි උත්තරයක්. මේ පහසුකම තුල යම් සදාචාරාත්මක උවදුරක් ඔබ දකින්නවාද ඇතිවිය හැකි කියලා මොරාල් හැසඩ් එකක්. මොන වගේද එහෙමනම් ඇති වෙන්න පුළුවන්? මට පොඩ්ඩක් උත්තරයක් දෙන්න බලන්න. මයික් එක ඔන් කරලා කැමති නම් කතා කරන්න පුළුවන්. මොකද ඉතින් දැන් මේ ප්‍රශ්නේ සර්වේ වල නම් අහලා තිබ්බේ නෑ. නමුත් මම දැක්ක මේක අහලා තියෙනවා වාණිජ්‍ය බැංකු කරන්නේ කමර්ෂල් බැංකින් වල. අහලා තිබ්බා මේකෙන් ඇති හැකි සදාචාරාත්මක උදුර මොකද්ද? මොරාල් හැසඩ් එක. මොකද ඔබ හිතන්නේ? පොඩි උත්තරයක් දෙන්න බලන්න. බැංකු ලාභය වැඩි කරගන්න බලාපොරොත්තුවෙන් නියමිත ද්‍රවශීලතාවය පවත්වා ගන්නේ නැතිවීම.
දුෂාන් උත්තර දීලා ටක් ගාලා ගියා මං හිතන්නේ නේ. මම දැක්ක සෙෂන් එකකින් එළියට යනවා. දුෂාන් උත්තරයක් දීලා තියෙනවා. අනික අය මොකද හිතන්නේ? දුෂාන් ආයි ජොයින් වුණා නේ. රයිට්. මේ මොකද හිතන්නේ දැන් දුෂාන් උත්තරයක් දුන්නා. අනික කොහොමද හිතන්නේ මොකද්ද මේ සම්බන්ධයෙන්? ඔබට අවශ්‍ය නම් මයික් එක ඔන් කරලා කතා කරන්නත් පුළුවන්. right. ඔය තමයි අරුණ දැම්මනේ. අරුණ මොකද්ද කියන්නේ? profited and stable bank වලට additional expense වෙන්න පුළුවන් නේද? ඔව් එහෙම එකකුත් තියෙනවා. right. අරුණත් මේ උත්තර දීපු ගමන් එළියට ගියා. ඇයි දන්නේ? right. okay. මේ දෙන්නම යම් ක්‍රමයකට හිතලා තියෙනවා. දුෂාන් කියන විදිහට බැංකු දැන් මේක තියෙන ඉඳා දවසිතාව ගැන හිතන්න නැතුව යන්න පුළුවන් කියලාත් කියනවා. නමුත් බැංකු වලට වඩා බැංකු නම් මෙහෙම කිරීමේ අවස්ථාව හරි අඩුයි. නමුත් ඒකේ යම් කිසි දෙයක් තියෙනවා. අපිට ඒක සම්පූර්ණ රිජෙක්ට් කරන්න බෑ උත්තරේ. ඊළඟට අරුණ කියනවා දැන් ප්‍රොෆිටබල් බැංක් වලට ඇඩිෂනල් එක්ස්පෙන්සස් වෙන්න පුළුවන් කියලා. දැන් ඒකත් ඔය යන කතාවක් තමයි. දැන් ඒක වැරදි කියන්නත් බෑ. දැන් ඇතැම් වෙලාවට අපි කියන මේ දවශීලතා ආරක්ෂණ ක්‍රමයට බැංකුත් සබස්ක්‍රයිබ් කරන්න ඕනේ, ෆයිනන්ස් කම්පැනිසුත් සබස්ක්‍රයිබ් කරනවා. බැංකු වැටෙන ප්‍රවණතාවය හරි අඩුයි, ප්‍රතිශතය හරි අඩුයි. එතකොට මේ බැංකු වැටෙන ප්‍රතිශතය හරි අඩු නම් වැඩිපුර ප්‍රතිශතයක් වැටෙන්නේ මුදල් සමාගම් නම්, ෆයිනන්ස් කම්පැනි නම් අපි මොකටද මේ අනවශ්‍ය ලෙස වාරික ගෙවන්නේ කියලා බැංකු අහනවා. එතකොට දැන් බැංකු වැටෙන ප්‍රවණතාවය ඉතා අඩු වෙලාවක බැංකුත් වාරික ගෙවනවා, ප්‍රවණතාවය වැඩි මුදල් සමාගමුත් වාරික ගෙවනවා. අන්තිමට මුදල් සමාගම් වැටුනම අර ක්‍රමයෙන් මුදල් සමාගම් වලට අවශ්‍ය හානිපූර්ණේ සිදු කරනවා. නමුත් මේ අරහා කොන්ෆිඩන්ස් එක වැඩියට ලැබෙන්නේ මුදල් සමාගම් වලට. හැබැයි බැංකු වලටත් ඒ වෙනුවෙන් ගෙවන්න වෙනවා කියලා ඔන්න එහෙම තර්කයකුත් තියෙනවා. දැන් ඒ තර්කය තමයි මේ අරුණ අපිට ගෙනල්ලා තියෙන්නේ නේ. හරියට ඉවරෙට් කරන්නේ නැතුව ණය දෙන්න පෙළඹෙනවා. ණය දෙන්න පෙළඹෙනවට වඩා ඇත්තටම මේකේ ලොකුම ප්‍රශ්නේ තමයි හරියට ඉවැලුවේට් කරන්නේ නැතුව ෆයිනෑන්ස් කම්පැනි එකකට එහෙම නැත්නම් බැංකුවකට ඩිපොසිට් දාන්න මිනිස්සු පෙළඹෙනවා. ඇයි හේතුව? දැන් ඇයි මිනිස්සු ගිහිල්ලා මේ අවදානම්කාරී තැන්වල ඩිපොසිට් දාන්නේ? වැඩි පොලියටනේ. වැඩි පොලියට. එතකොට ඉහළ පොලියක් තියෙනවා. ඉහළ පොලියට ආකර්ෂණය වෙලා ඔබ ගිහිල්ලා ඔන්න දානවා මුදල්. right? මෙහෙම මුදල් දාපුවම ඔන්න ඉහළ පොලියක් ලැබෙනවා. දැන් ඊටමත් සතුටුයි මේ ආයතනයේ අවදානම ඔබ බලන්නේ නැහැ. දැන් එහෙම වුණා මොකද වෙන්නේ? යම් කිසි වෙලාවක ආයතනය කඩාගෙන වැටෙනවා ඔබට මුදල නැති වෙනවා. ඔන්න ඔබට හානිය සිදු වෙනවා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔබට මේක දැන් අපි අධ්‍යයනය සඳහා කතා කරනකොට අපිට පේනවා ඇතම් කෙනෙක් හිතන්න පුළුවන්, ගණන්දනුකාරයෙක් හිතන්න පුළුවන් දැන් මම මොකටද මේ මූල්‍ය ආයතනය ගැන මෙච්චර හොයන්නේ? දැන් මේ මූල්‍ය ආයතනයෙන් දෙනවා කියනවා 115ක් 20ක් 115ක් 16ක් මට ඉන්ට්‍රස්ට් දෙනවා. මම ගිහිල්ලා දානවා ලක්ෂ 6ක් දක්වා. ලක්ෂ 6කට අඩුවෙන් දානවා. අපි දු ලක්ෂ 5ක් දැම්ම ලක්ෂ 5ක් දානවා. ලක්ෂ 5යි 50ක් කීයකට 6ක් දක්වා දානවා. දාලා මම ඉන්ට්‍රස්ට් එක මාසිකව ගන්නවා. අරගෙන මම දැන් කීයක ලොකු ඉන්ට්‍රස්ට් එකක් ගන්නවා, ලොකු පොලියක්. දැන් ඔන්න මූල්‍ය ආයතනේ කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙනවා මොකද වෙන්නේ? Tamanට මුල් මුදලත් හම්බෙනවා.
මේ අනාදී වශයෙන් මේ තිබෙන මේ ක්‍රමය අවභාවිතා කිරීමේ අරමුණේ ඇතැම් වෙලාවට යම් පිරිස් කටයුතු කරනවා. ඔවුන් එතකොට ඔවුන් කරන්නේ තමන්ගේ වගකීම් පැහැර හරිනවා. මේ මූල්‍ය ආයතන පිළිබඳව ඒ ශක්්‍යතාවය ඒ තියෙන ස්ටැබිලිටි එක ඒවා මොකුත් හිතන්නේ නැහැ. ටක් ගාගේ සල්ලි දානවා. ඔවුන්ගේ රයිට්. වැටලුවොත් කීයක් හරි හම්බ වෙනවානේ. මොකද උත්තර බය වෙන්නේ? මොකද උත්තර වරි වෙන්නේ? කියලා සල්ලි දාන. සල්ලි දාලා ඔන්න ගන්න. දැන් මේකෙදි මොකද වෙන්නේ? බිඳ වැටෙන මූල්‍ය ආයතන බිඳ වැටුනම අර වාරික ගෙවූ සියලු දෙනාම ඒට දායක වෙලා තියෙනවා. රයිට්. ඒ වයින් ඔන්න මුදල් යනවා. ගිහිල්ලා හානිපූර්ණ වෙනවා. යම් ගනුදෙනු කරවෝ පිරිසක් ඉන්නවා. අදි අවදානමක් අරගෙන ඒවා සල්ලි දාලා ඒවා වැටුනම ස්ටිල් Tamanට අවශ්‍ය මුදලත් ලබා ගන්නවා. අර ඉහළ පොලියත් ලබා ගන්නවා. ඉතින් මේ විදිහට මේක අවබෝධා කිරීමේ අවදානමක් පදින මේකට අපි කියනවා මොකද? සදාචාරාත්මක වදුර කියලා. ඉතින් ඔබගෙන් මේ ප්‍රශ්නය ඇහුවොත් ඔබට පුළුවන් මේක සාකච්ඡා කරලා මේ පිළිතුර ලියන්න. මේක ඇහුවා කමර්ෂල් බැංක් එකේ කමර්ෂල් බැංකින් සබ්ජෙක්ට් එකේදී මේ ප්‍රශ්නය ඔබගෙන් ඇහුවා. රයිට්. රයිට්. දැන් ඔන්න අපි මූල්‍ය ආරක්ෂණ ජාලය ගැන කතා කරා. දැන් අපි බලමු මූල්‍ය අර්බුද ගැන. දැන් මූල්‍ය පද්ධතියක ස්ථායීතාවයට බලපෑම් එල්ල කරමින් එල්ල වූ විට ස්ථායීතාවය බිඳ වැටුනම ඇති වෙන්නේ මොනවද? මූල්‍ය අර්බුද. ඒතකොට මූල්‍ය අර්බුද කියලා කියන්නේ පැතිර යන බිඳ වැටීම්. එහෙම නැත්නම් විශාල එක තැනකින් පටන් අරගෙන ඒ මුළු වෙළඳ පොළවල් කිහිපයකට ආලය ආයතන කිහිපයකට පැතිර යමින් නැතිවෙන්නා වූ අර්බුද. ඒතර මේ මූල්‍ය අර්බුද ප්‍රධාන වශයෙන් අපිට හතරක් හඳුනා ගන්න පුළුවන්. බැංකු අර්බුද, විදේශ විනිමය අර්බුද, මූල්‍ය වෙළඳ පොළ අර්බුද සහ ණය අර්බුද වශයෙන්. ඒතර පසුගිය ප්‍රශ්න පත්‍රවල මේ ඉතා මෑත කාලේදී නැති වුණත් ඊට පෙර ප්‍රශ්න පත්‍රවල ඔබගෙන් අහලා තියෙනවා මේ මූල්‍ය අර්බුද සම්බන්ධයෙන් මූල්‍ය අර්බුද වර්ග මොනවාද? බැංකු අර්බුදයක් කියන්නේ මොකද්ද? විදේශ විනිමය අර්බුදයක් කියන්නේ මොකද්ද? ඊළඟට බැංකු අර්බුද සහ විදේශ විනිමය අර්බුද අතර ඇති වෙනස මොකද්ද? ණය අර්බුදය කියන්නේ මොකද්ද? ඒකයි අනික් ඒවා අතර ඇති වෙනස. මේ ආදී වශයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. right? ඉතින් අපි බලමු මේ මොකද්ද මේ අර්බුද වල தත්ත්වය මේවා මොනවද මේ කියලා. right? උඩ පළවෙනි එක තමයි බැංකු අර්බුද. මොකද්ද බැංකු අර්බුදයක් කියන්නේ? බැංකු අර්බුදය anu බැංකු හෝ මූල්‍ය ආයතන පිළිබඳව ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බිඳ වැටීම තුළ තැන්පත්කරුවන් බහුතරයක් තම තැන්පතු නැවත ඉල්ලා සිටීම හරහා ඇතිවන අර්බුදයන් වේ. ඒතකොට මේකෙදි වෙන්නේ බැංකු ඔන්න බැංකු වල ද්‍රවශීලතා ගැටලු තමයි මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. ද්‍රවශීලතා ගැටලු ඇති වෙනවා. ඔන්න බැංකු ගැන මිනිස්සුගේ විශ්වාසය බිඳ වැටෙනවා. මිනිස්සු මොකද කරන්නේ? බැංකු වලට දුවනවා තමන්ගේ සල්ලි ඉල්ල ගන්න. එතකොට ඔන්න හොඳට තියෙන බැංකු වලටත් ප්‍රශ්නයක් ඇති වෙනවා. right? ඒතකොට විශ්වාසය බිඳ වැටිලා තැන්පත්කරුවන් බහුතරයක් සල්ලි ඉල්ලනවා. එතකොට ඔන්න බැංකු වලට ගෙවා ගන්න බෑ. ද්‍රවශීලතා ගැටලු ඇති වෙනවා. මෙන්න මේ තුල නිර්මාණය වෙන මොනවාද? බැංකු අර්බුද. right? මෙය ගනුදෙනුකරුවන්ගේ තැන්පතු කලට වෙලාවට ආපසු ගෙවාගත නොහැකි වීම, බැංකු වලට ඔවුන් බාහිර පාර්ශ්ව වලට ඇති බැඳීම් නිසි පරිදි ගෙවාගත නොහැකි වීම, ගනුදෙනුකරුවන්ට ලබා දී ඇති ණය මුදල් නිසි ලෙස ආපසු අය කරගත නොහැකි වීම, ඕ වෙනත් ඍණාත්මක වෙළඳපොළ ක්‍රියාකාරීත්වයක් අවදානමක් හේතුවෙන් බැංකුවේ එදිනෙදා ක්‍රියාකාරීත්වය එදිනෙදා ගනුදෙනු කටයුතු අඛණ්ඩව සාර්ථකව සිදු කිරීමට නොහැකි වීම තුළ ඇතිවන අර්බුද. ඒත් මේ වගේ වෙලාවක ප්‍රධානම දකින්න ප්‍රශ්නේ තමයි මොකද? ද්‍රවශීලතා ප්‍රශ්නේ. right? කලට වෙලාවට තැන්පතු ගෙවන්න බෑ. ඊළඟට වෙන තැන් වලට අරගෙන තියෙනවා ණය, අරගෙන තියෙනවා සේවාවන්, ඒවට බැඳීම් නිසි පරිදි ගෙවන්න බෑ. ඊළඟට ගනුදෙනුකරුවන්ට ණය දීලා තියෙනවා, ඒවා ආපසු අය කරගන්න බෑ, බොල් ණය වැඩි වෙනවා. දැන් අපි දැක්ක ප්‍රමුඛ බැංකු එහෙම ඔබ බැලුවා නම් ඒක කඩාවැටෙන වෙලාවේ 75%ක් තිබුණේ අක්‍රිය ණය. දුවන්න බෑ, ද්‍රවශීලතා ගැටලුවක් නේ. එතකොට මේ වගේ අක්‍රිය ණය ප්‍රශ්නතේ වැඩි වුණාම ඔන්න දැන් එන්නේ නැහනේ මුල් මුදල වාරික එන්නේ නැහැ. මුල් මුදල එන්නේ නැහැ, පොලි හම්බෙන්නේ නැහැ. මිනිස්සු ගෙවන්නේ නැති වුණ ගමන් ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒකට ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඇති වෙන ද්‍රවශීලතාව ප්‍රශ්නේ නේ. එතකොට මෙහෙම අවදානමක් ඇති වෙලා විශ්වාසය බිඳ වැටෙනම ඔන්න බැංකු වලට මිනිස්සු දුවන් වෙනවා, බැංකු බිඳ වැටෙනවා.
ඒතර මේකට උදාහරණ අපිට පෙන්වන්න පුළුවන් 2007-8 කාලේ යුරෝපයේ ඇමරිකාවේ ඇති වූ බැංකු අර්බුද 2008-9-87-90 ලංකාවේ ඇති වූ අර්බුද ලංකාවේ ඇති වූ අර්බුද ලොකුවට ගියේ නෑ බැංකුවක් දෙකක් කඩාගෙන වැටෙනවා බැංකුවක් කඩාගෙන වැටෙනවා ප්‍රමුඛ බැංකුව AR&D ෆයිනෑන්ස් කම්පැනිස් කඩාගෙන වැටීමක් අපිට දක්නට ලැබුණා මේට අමතරව විශාල අර්බුදයක් ඇතිවීමට ඇති වුණේ නැහැ නමුත් යුරෝපයේ ගෝලීය මූල්‍ය අර්බුදයේදී මේ දරුණුවට අපිට දක්නට ලැබුණා එතකොට මේකෙදී ඇති වෙන ප්‍රතිඵලයක් ලෙස අපිට පෙන්වන්න පුළුවන් බැංකු චකිත අපි කියන බැංක් පැනික් නේ පැනික් සිටුේෂන්ස් right සහ බැංකු වෙත දිව යාම run on banks right එහෙම නැත්නම් run on deposits නේ එතකොට මේකෙදී මොකද වෙන්නේ මිනිස්සු මේ බය වෙනවා පැනික් වෙනවා විශ්වාසය බිඳ වැටලා මේ පැනික් වෙලා මොකද කරන්නේ බැංකු වලට දුවනවා මේ මොකද බැංකු චකිත කියන්නේ මහජන විශ්වාසයේ බිඳ වැටීම තුළ ගනුදෙනුකරුවන් සියල්ලෝම එකවර තම මුදල් ඉල්ලා සිටීම සහ ප්‍රායෝගිකව ඉටු කිරීමට නොහැකි වීම තුළ ගනුදෙනුකරුවන් තුළ ඇතිවන අසහනයි. උන්න බය වෙනවා බය වෙලා දුවගෙන එනවා බය වෙලා දුවගෙන ආපුවම කොච්චර ස්ථාවර බැංකුවකට උනත් එකපාර ඔක්කොටම සල්ලි දෙන්න බෑ. ඇයි කියලා ඔයගොල්ලෝ දන්නවා. මොකද පරණත කාල පරිණාමනේ මතකනේ. අපි කතා කරා. එතකොට මොකද වෙන්නේ ඔන්න අසහනය ඇති වෙනවා. ඔන්න බය වෙනවා තවත් බය වෙනවා. එතකොට ඔන්න පැතිරෙනවා මේ ප්‍රශ්නේ සියල්ලෝම දුවගෙන එනවා ඊට පස්සේ මේ බැංකුව විතරක් නෙමෙයි අනිත් බැංකුව වලටත් ඒක පැතිරෙනවා මේක තමයි වෙන්නේ. ඊට මේ බැංකුව වෙත දිව යාම run on banks මේක දැන් ඉස්සර සිද්ධ වුණේ බැංකු පරිශ්‍රයට තමයි මිනිස්සු දිව්වේ මේක ෆිසිකලි තමයි දිව්වේ. විශ්වාසයේ බිඳ වැටීම තුළ තම මුදල් ඉල්ලා ගනුදෙනුකරුවන් බැංකුව වෙත දිව යාම බැංකු පරිශ්‍රයට රොක් වීම පෝලිං ගැසීම දැන් අපේ රටේ වගේ නම් ගල් වලින් ගැසීම නේ අපේ කට්ටිය පොර කනවා ගල් වලින් ගහනවා මේ හානි කරනවා මේ අතුරට ගිහිල්ලා දැන් අපි දැක්ක සමහර මූල්‍ය ආයතන වල මේ බැංකු පැනික් ඇති වුණා අතුරට ගිහිල්ලා කම්පියුටර්ස් පොලේ ගහලා මේ ලොකු හානියක් කරනවා. ඉතින් මේ මෙහෙම කරන එක වැරදි. එහෙම කරපුවාම අන්තිමට ඒ සමහර කම්පියුටර්ස් පොලේ ගහලා දත්ත වාර්තා පවා නැති වෙනවා. ඒත් මේ මිනිස්සු ලොකු පැනික් වෙලා කලබල වෙලා බැංකුවට ඇවිල්ලා සල්ලි ඉල්ලනවා. මේක අපි කියනවා බැංක් run on banks. සෙනග පිරිලා පෝලිං ඇවිල්ලා මුදල් ඉල්ලා සිටිනවා. දැන් හැබැයි මේක දැන් වර්තමානයේ ඔක්කොම ඩිජිටල්නේ ඔක්කොම මේ ඉලෙක්ට්‍රොනික්නේ. දැන් වර්තමානයේදී මේ බැංකුව වෙත දිව යාමත් ඉස්සෙල්ලම වෙන්නේ ඉලෙක්ට්‍රොනිකලි තමයි. මොකද්ද මේ කියන්නේ? දැන් මේ බැංකුවක් ගැන විශ්වාසය බිඳ වැටුණු ගාම මිනිස්සු එකපාරට බැංකුවට දුවන්න යන්නේ ඉස්සෙල්ලම කරන්නේ අන්තර්ජාලයට ගිහිල්ලා අන්තර්ජාලයේ තියෙන බැංකු ගිණුම් වලින් Tamanට සුරක්ෂිතයි හිතෙන වෙනත් බැංකුවකට සල්ලි මාරු කරන්න උත්සාහ කරනවා. ඒතර මම ටක් ගාලා ගිහිල්ලා මගේ ඉන්ටර්නෙට් බැංකින් හරහා ගිහිල්ලා මගේ මේ A කියන බැංකුවෙන් B කියන බැංකුවට B කියන බැංකුව ස්ටේබල් නම් A කියන බැංකුව වැටෙන්න යනවා නම් A කියන බැංකුවෙන් B කියන බැංකුවට මෙයා මුදල් ට්‍රාන්ස්ෆර් කරනවා. දැන් මේක ට්‍රාන්ස්ෆර් කරන එක වෙනදට වඩා වැඩි ප්‍රමාණයකින් වෙන්නේ. දැන් වෙනදට දැන් අපි මේකත් තියරි එකක් නේ දැන් ඔයාලට ඉන්ටර්නෙට් බැංකින් කරන ගනුදෙනුකරුවෝ ලක්ෂයක් හිටියට එකපාරට මේ ලක්ෂෙම ලොගින් වෙන්නේ නැහනේ. එතකොට ඔබ හදලා තියෙන්න පුළුවන් සමහරක් විට කැපැසිටි එක 20000කට ලොගින් වෙන්න එකපාර. දැන් මේකෙදි මොකද වෙන්නේ 20000 වෙනකොට 50000ක් විතර ලොගින් වෙන්න හදනවා. ලොගින් වෙන්න හදපුවම මොකද වෙන්නේ? බැංකුවේ තොරතුරු තාක්ෂණ ජාලයට ලොකු පීඩනයක් එනවා. විශාල ප්‍රමාණයක් එන්න හදනවා ට්‍රාන්ස්ෆර් කරන්න හදනවා. එතකොට මොකද වෙන්නේ මේ තොරතුරු තාක්ෂණ ජාලයේ බිඳ වැටීම, හිරවීම, ඒක ස්ටක් වීම වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු තවත් බය වෙනවා. ඔන්න කම්පියුටරෙත් වැටිලා සිස්ටම් වැටිලා කියන නැවත බැංකු පරිශ්‍රයට දුවන්න පටන් ගන්නවා. මේකට අපි කියන ඉලෙක්ට්‍රොනික රන් ඔන් බැංක්ස්. මිනිස්සු ඉස්සෙල්ලම ගානේ ටක් ගාලා කියලා ඉලෙක්ට්‍රොනික ට්‍රාන්ස්ෆර් ගන්න හදනවා. ඩිපොසිට්ස් ටික එහෙම කරගන්න බැරි වෙනවාම හිර වෙනකොට ඔන්න ආපහු ඔන්න බැංකුවට ට්‍රැඩිෂනල් විදියට දෙවීම සිදු වෙනවා. ඒතර මේක තමයි බැංකු චකිතවලදී අපිට දක්නට ලැබෙන්නේ සහ රන් ඔන් බැංක්ස් බැංක් වෙද දිව යාම කියලා අපි දකින්නේ. right. ඉතින් මේ අපි කතා කරේ බැංකු අර්බුද සහ බැංක් පැනික් නේ බැංක් පැනික්. මේක විශේෂයෙන්ම ඇති වෙනවා කිය මොකක්ද සහ දෘශ්‍යතා ගැටලු නිසා. දැන් ඊළඟට අපිට පේන එක තමයි විදේශ විනිමය අර්බුද. ඒතර මොකද්ද මේ විදේශ විනිමය අර්බුදයක් කියලා කියන්නේ? කෙටි කාලයක් තුල අධික විදේශ විනිමය ප්‍රමාණයක් රටින් ඉවත් වී යාම තුල විදේශ විනිමය අර්බුද ඇති වෙනවා. ඒතර කෙටි කාලයක් තුල අධික විදේශ විනිමය ප්‍රමාණයක් ටක් ගාලා ඉවත් වෙනවා.
රටට එන ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා මොකද වෙන්නේ? විනිමය අනුපාතය හිතා ගන්න බැරි තරම් වේගයකින් ඉහළ යාම සිද්ධ වෙනවා. ඉහළ යාම සිද්ධ වෙනවා. එතකොට කොටස් වල ණය කරවල සිදු කරන ලද විදේශ ආයෝජන ප්‍රාග්ධනය කෙටි කාලයේදී ඉවත් වෙලා මේක වෙන්න පුළුවන්. උදාහරණයකට දැන් කොටස් වෙළඳපොලේ විශාල ප්‍රමාණයක් විදේශ ආයෝජකයෝ ආයෝජනය කරලා තියෙනවා. දැන් මේගොල්ලෝ එකපාරට තමයි කොටස් විකුණලා තමන්ගේ මුදල් ඉල්ලලා ඒ මුදල් එළියට අරන් යන්න හදනවා. බය වෙලා. right? එහෙම වුණොත් ඔන්න ප්‍රශ්නයක්. බොන්ඩ්ස් විකුණලා ටක් ගාලා තමන්ගේ මුදල් අරගෙන යන්න හදනවා. ඔන්න ප්‍රශ්නයක්. මේ අනාදී වශයෙන් යම් යම් වෙළඳපොළවල් වල කොන්ෆිඩන්ස් එක නැති වෙලා විශ්වාසය අඩු වෙලා සුරකුම්පත් ටක් ගාලා විකුණලා තමන්ගේ ඩොලර්ස් ආයෝජකයෝ එළියට අරන් යන්න හැදුවොත් ඔන්න ඔය හරහත් මේ වගේ අර්බුද ඇති වෙන්න පුළුවන්. right? ඊළඟට විදේශ මුදල් වලට ඇති වෙන අධික ඉල්ලුම හරහා විදේශ විනිමය ද්‍රවශීලතා හිඟයක් ඇති වෙනවා. දේශීය මුදල අධික ලෙස අප්‍රමාණය වෙනවා. විනිමය අනුපාතය අධික ලෙස ඉහළ යනවා. right? එතකොට මොකද්ද මේ වෙන්නේ? එකපාරට මේ ආයෝජකයෝ පැනික් වෙලා විදේශ ආයෝජකයෝ තමන්ගේ මුදල් එළියට ගන්නවා. ඒකට ගන්නකොට ලොකු ඉල්ලුමක් එනවා ඩොලර්ස් වලට හෝ විදේශ විනිමය වලට. විදේශ විනිමය වලට ලොකු ඉල්ලුමක් ඇවිල්ලා මෙහෙම යනකොට ඔන්න තමන් රටේ තියෙන ඩොලර්ස් ප්‍රමාණය රටේ තියෙන විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඔන්න හිඟයක් ඇති වෙනවා. හිඟයක් ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? විනිමය අනුපාතය ටක් ගාලා ඉහළ යනවා. ටක් ගාලා ඉහළ යනවා. ඉහළ ගියාම ඔන්න දැන් කෙටි කාලයකින් දැන් රුපියල් 150ට තිබ්බ ඩොලර් එක 180 වුණා 200 වුණා. දැන් ලොකු ප්‍රශ්නයක් නේ. දැන් ඩොලර් එකක් ගන්න 200ක් ගෙවන්න ඕන. ඔන්න ගැටලු ඇති. ඊට පස්සේ ඒක හරහා ඔන්න ඇති වෙනවා ආර්ථික ගැටලු. එතකොට මේ වගේ වෙලාවක මේ විදේශ විනිමය වෙළඳපොලේ ඇති වෙන අධික ඉල්ලුම සමනය කරන්නට මහ බැංකුව තම විදේශ සංචිත යොදාගෙන විදේශ මුදල් වෙළඳපොලට සැපයීම සිදු කරනවා. right? ඒ වගේම ආනයන අපනයන පාලනය කිරීම දැන් අපි දැන් දකිනවා මේ වෙලාවෙත් මේ කොරෝනා අර්බුදයත් සමග අපිට තියෙනවා ලොකු ආනයන පාලනයක් නේ. ආනයන පාලනයක් තියෙනවා. ඒකට යම් යම් භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. යම් යම් භාණ්ඩ ආනයනය කරොත් මාස 3කට පස්සේ තමයි ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් මාස 6කට පස්සේ ගෙවන්න පුළුවන්. මේ අනාදී වශයෙන් රෙගියුලේෂන්ස් අපි දාලා තියෙනවා. මේ හරහා මොකද කරලා තියෙන්නේ? විදේශ විනිමය අපේ ඉල්ලුම අඩු කරලා තියෙන විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමෙන් විනිමය අනුපාතය පාලනය කිරීම සිදු කරලා තියෙනවා. හරි. එතකොට විදේශාංශිත යොදාගෙන මුදල් වෙළඳපොළට විදේශ මුදල් සපයලා ඒ ගැප් එක ෆිල් කිරීම, ඒ වගේම යම් යම් ක්‍රියාමාර්ග මගින් විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම යන ආදී දේවල් කරනවා. නමුත් යම් කිසි වෙලාවක මෙහෙම මහ බැංකුව තමයි විදේශ සංචිත යොදාගෙන ඉල්ලුම සහ සැපයුම අතර තියෙන ගැප් එක පාලනය කරන්න හැදුවම වෙන දේ තමයි විදේශ සංචිත අඩුවීමේ අවදානමකට මුහුණ පෑම. right? එතකොට මේ විදේශ විනිමය අර්බුදයේ තියෙන බරපතල බව ඔබට හඳුනා ගන්න පුළුවන් හොඳම එකක් තමයි මේ නැගෙනහිර ආසියානු කලාපයේ ඇති වූ විනිමය අර්බුදය, විදේශ විනිමය අර්බුදය. right? අපි කියනවා ඒෂියන් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් කියලා අපි කියන්නේ ඒකට. right? මෙක්සිකෝවේ වුණ අර්බුදයක්. නමුත් මේක හොඳම උදාහරණ තමයි මෙතන මේ පෙනෙන විදිහට 97 98 ඇති වෙච්ච නැගෙනහිර ආසියානු කලාපයේ ඇති වූ ඒෂියන් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක. તો දැන් අපිට මේ වෙලාවේ වෙලා නැහැ ඒක පටන් ගන්න. අපි එන සතියේ ගැන කතා කරමු. ඒ අතරතුර ඔබට ආරාධනා කරනවා මේක ගිහිල්ලා අන්තර්ජාලයේ තවදුරටත් විමර්ශනය කරන්න කියලා. ඒෂියන් ඉකොනොමික් ක්‍රයිසිස් එකයි ග්ලෝබල් ඉකොනොමික් ක්‍රයිසිස් එකයි. හරි. ඉදිරි කාලේදී ඉදිරි සතියේ අපි අනිත් පාඩම සිදු කරගෙන යමු. ඔබට මේ රයිට් ඔබට දැන් මොකක් හරි මේ කතා කරපු පාඩමේ ගැටලු තියෙනවා නම් මට විනාඩි කිහිපයක් ඉන්න පුළුවන්. ඔබට අහන්න පුළුවන් ගැටලු. එක්සෑම් එක කවද්ද කියලා මට නම් තාම දැනුම් දීමක් කරලා නැහැ. දැනුම් දීමක් ලැබුණු වහම ඔබව දැනුවත් කරන්න. right ඔබට ගැටලු නැත්නම් ඔබට එක්සිට් වෙන්න පුළුවන්. ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්.
රයිට් ගැටලු නැති බවයි පෙනෙන්නේ. ඒ නිසා මම එක්සිට් වෙනවා. එහෙනම් අපි එන සතියේ හම්බෙමු.